තුළ ඇති වරද දකින්නට පහසුයි. නමුත් තමන් තුළ ඇති වරද දකින්නට පහසු නැති බව සිතිය යුතුමයි. ඉඩ තියෙන වෙලාවක හිතලා බලන්න. ඔබේ ජීවන ගැටලුවත් දහමින් පහදා ගන්න. සනරාමර සෙවන අයබෝවන් ඔබේ ජීවිතයට වෙනසක් එකතු කරාවේ කියන බලාපොරොත්තුවෙන්මයි සිරස් FM අප මොරටු විශ්වවිද්‍යාලීය බෞද්ධ සංගමයේ ආරාධනෙන් සිරස් FM සනරාමර සෙවන රැගෙන අද දවසේදී පැමිණියේ. ඉතින් මේ මොහොතේදී අප নমස්කාර පූර්වක ගෞරවයෙන් අපේ ස්වාමීන් වහන්සේට নমස්කාර කරනවා. ශාස්ත්‍රපති පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේට උන්වහන්සේ අද දවසේදී ඔබ වෙනුවෙන් තමයි මේ ඔබේ භාග්‍යවන්ත සරසවියට වැඩම කළේ. හොඳයි. එහෙමනම් සිරස් FM සනරාමර සෙවන විශේෂ කටයුතු කිරීම මේ මොහොතේදී අප ආරම්භ කරන්නට සූදානම් වන්නේ. අපි හාමුදුරුවනි, අපි හැම කෙනෙක්ම දැනුම හොයාගෙන යන උදවිය. හැබැයි අපි හාමුදුරුවනි දැනුම ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වන්නේ කොයි ආකාරයෙන්ද? සමන්තේ හැම දිනාටම සිරස FM ශ්‍රාවක පිරිසටත් ඒ වගේම අද මොරටුව සරසවියේ මේ ශ්‍රවණාගාරයට එක්රොක් වෙලා සිටින ඔබ හැම දිනාට අපේ අධ්‍යාපනය ලබන දුවදරුවන්ට ඒ වගේම උපකුලපතිතුමන් ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සියලු දෙනාටම අපි පළමුවෙන්ම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කර සිටිනවා. සිරස් FM සනරාමර සෙවන මේ දහම් සභාව ආරම්භ කරන අවස්ථාවේදී ඔබ හැම කෙනෙක්ම ඊටම හොඳින් අහුම්කම් දුන්නොතින් මෙහි රැස්ව සිටින ඔබටත් ඒ වගේම සිරස් FM තුලින් සජීවීව මේ සාකච්ඡාව ශ්‍රවණය කරන හැමෝටමත් ජීවිතයට තථාගත ධර්මයෙන් යම්කිසි උපකාරයක් මේ කාලය තුලදී ලබා ගන්නට පුළුවන්කම ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. සමන්ති එදිරිසිංහ අද අපෙන් පළමුවෙන්ම විමසන්නේ දැනුම අපට ප්‍රඥාවට උදව් කරනවද නැත්නම් දැනුමම ප්‍රමාණවත්ද අපේ ජීවිතයට කියන එක. බුදුදහමේ ඔබ ඊටාම අහලා පුරුදු සූත්‍රයක් තියෙනවා, මහා මංගල සූත්‍රය. ඒ සූත්‍රයේ තිබෙන ගාථාවක් තමයි බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ කියලා. බාහු සච්ඡංච කියන වචනේ අර්ථය ඔබ දන්නවා, බහුශ්‍රුත භාවය කියන එක. තවත් ඒක සිංහල භාෂාවේ තවත් විග්‍රහ කරගන්නකොට කියනවා බොහෝ අසූ පිරු තැන් ඇති කෙනෙක් වීම. එතකොට එතන දැනුම වගේම ඊට එහා ගිය දෙයක් අදහස් කරනවා. ඇසීමෙන් අපිට දැනුම ලැබෙනවා. හැබැයි එය ප්‍රඥාව බවට, අවබෝධය බවට පරිවර්තනය කරගන්නට නම් එය පිරු කියන්නේ පුහුණු ඌ කියන අර්ථය. පුහුණු වෙනවා කියන අර්ථය කියන්නේ ඒ ලබාගත්තු දැනුම ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ භාවිත කරන තත්වයට අපි රැගෙන ඒම. එතකොට බුදුදහමේ අහුම්කම් දීලා දැනුම ලබා ගැනීම වගේම ඒ දැනුම අවබෝධයට පත් කරගන්නට නැත්නම් ප්‍රඥාව බවට පත් කරගන්නට කටයුතු කළ යුතුයි කියන එක තමයි අවධාරණය. හොදෙක් දැනුම තිබුණු පමණින් කෙනෙකු සංසාරගත දුකින් නිදහස් වෙන්නෙත් නැහැ. මං හිතන්නේ මේ ලෝකේ සාර්ථක මිනිස්සෙක් වෙන්නෙත් නැහැ දැනුමෙන් විතරක්. දැනුම අවබෝධය නුනොත්, ඒ කියන්නේ දන්න දේ තේරුම් අරන් නැත්තම්, දන්න දේ තමන්ගේ අවබෝධය බවට පත් කරගෙන නැත්තම්. අපි දන්න ගොඩාක් දේවල් තියෙනවා. තොරතුරු විදියට ලැබිලා අපි දැනුම විදියට ගබඩා වෙච්ච දේවල් අපේ තියෙනවා. උදාහරණයක් ගමුකෝ. අපි කවුරුත් දන්න දෙයක් තමයි යතුරු පැදියක් පදවාගෙන යන කෙනෙක් හෝ එහි ගමන් කරන කෙනෙක්. අපේ රටේ නීතියක් පනවලා තියෙනවා අපිට හිස් ආවරණයක් පළඳින්න ඕනි කියලා. යතුරු පැදියක ගමන් කරනවා නම් හිස් ආරක්ෂාවට, හිසේ ආරක්ෂාවට ආවරණයක්, හෙල්මට් එකක් පළඳින්න ඕනි කියලා අපිට දැනුමක් තියෙනවා. හැබැයි ඒ දැනුම තිබුණට ඒක පළඳින්නේ ඇයි කියලා
ඊටාම ගැඹුරින් අවබෝධ නොවිච්ච බොහෝ දෙනෙක් හිස්සාවරණ පළඳින්නේ මම දන්නවා හොඳටම බයික් වල යද්දී ප්‍රධාන පාරට ඇතුල් වෙනකොට. උදාහරණයක් විදිහට කිව්වොත් කැම්පස් එක ඇතුලේ බයික් එකෙන් යද්දී හෙල්මට් එක අතේ අරන් යන අය මේන් රෝඩ් එකේදී ඔලුවට දා ගන්නවා. එතකොට හෙල්මට් එකක් පළඳින්නේ ඇයි කියලා දැනුම තිබුණට හෙල්මට් එකක් පළඳින්නේ ඇයි කියලා අවබෝධ කරන්නේ නැත්තම් ඒක වටහාගෙන නැත්තම් එයා ඒක පළඳින්න තෝරගන්නේ Tamanට අර පොලිසියෙන් දඩ කොළ ලැබෙන තැන් පොලිසිය විසින් නඩු පවරන තැන්වලදී විතරක් එයා කල්පනා කරන්න පුළුවන් ඒ හෙල්මට් එක පළඳින්න. නමුත් අවබෝධ කරගත්තු කෙනෙක් කියන්නේ එයා කොතනදීත් හෙල්මට් එක පළඳින්නේ නැතුව බයික් එකක ගමන් කරන්නේ නැහැ. මොන තරම් කලබලකාරී තත්වයක් ඇතුලේ වුණා. මොන තරම් හදිස්සි ගමනකදී වුණා. කෙනෙකුගේ දැනුම සහ අවබෝධය කියන්නේ අන්න ඒ වගේ බරපතල වෙනස්කමක් තියෙන. දැනුම තියෙන මිනිස්සු ඉන්න පුළුවන්. හෙල්මට් එකක් පළඳින්න ඕනේ. ඒ දැනුම තියන අය ඉන්න පුළුවන්. හැබැයි දැනුම තිබිච්ච අය නෙමෙයි අනතුරු වලින් ගැලවිලා තියෙන ඒක ගැන ඇත්තටම අවබෝධය තිබිච්ච අය. ඒගොල්ලෝ මොන තරම් කලබලකාරී වෙලාවකවත් හිස්සාවරණයක් පළඳින්නේ නැතුව එළියට බහැලා නැහැ. ඒ වගේ තමයි අපට අපේ ජීවිතයේ විවිධ විෂයන් ගැන අපිට දැනුම තිබීම වැදගත්. ඔබලා මම හිතන්නේ ගණිතමය විෂයන් පිළිබඳව ඊටාම ඉහළ දැනුමක් සහිතව තමයි මේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා තියෙන්නේ. ඒ දැනුම විතරක් ඔබලාගේ ජීවිතය පරිපූර්ණ කරන්නට ප්‍රයෝජනවත් වෙන එකක් නෑ. ඔබලා එක විෂයක් ගැන හෝ එක ක්ෂේත්‍රයක් ගැන තියෙන දැනුමෙන් ඔබලාට මේ ලෝකයේ ලෞකික ලෝකයේ මේ විෂය ලෝකයේ සාර්ථක වෙන්නත් මම හිතන්නේ දුෂ්කරයි. ආධ්‍යාත්මික ලෝකයේ කියන්නේ ලෝකෝත්තර තත්වයේ උපරිමයට යන්න නම් මේ එක විෂයක් ගැන තිබෙන උපරිම දැනුම කියන එකෙන් ප්‍රයෝජනයක් වෙන එකක් නැහැ. ඔබලාට මේ විෂය පිළිබඳව දැනුම උපාධියක් ලබාගෙන අපේ රටට අපි ජීවත් වෙන මේ ලෝකෙට ප්‍රයෝජනවත් වෙන විදියට යොදවන්න එක ඔබලාට උපකාර කරගන්න පුළුවන්. ඒත් මතක තියාගන්න පුළුල් අවබෝධයක් අපට ප්‍රඥාවක් තියෙනවා නම් තමයි අපට මේ ලෝකේ වඩා යහපත් මිනිස්සෙක් ලෙස ධර්මයට අනුව නම් හොඳ බෞද්ධයෙක් ලෙස අපට අපේ ජීවිතය ගෙවන්න පුළුවන් වෙන්නේ අවබෝධයත් එක්ක. ඇත්තටම කියනවා නම් උගත්කම නෙමෙයි බුදුදහමේ අගය කරලා තිබෙන්නේ. උගත්කම අත්‍යවශ්‍ය අංගයක් ලෙස අවධාරණය කළත් අවබෝධය ප්‍රඥාව තමයි බුදුදහමේ අගය කරන්නේ. ප්‍රඥාව ඇරෙන්නේ කොතනින්ද? නොදන්නා බව දැන ගැනීමෙන්. යෝබාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ චාපි තේනසෝ. තථාගතයන් වහන්සේ වදාලා ඉස්සෙල්ලාම ඔබට ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන නම් දන්නේ නැති ඒව දැනගන්න කියලා. නිකන් Taman දන්නේ නැත්තේ මොනවද කියලා තේරුම් ගන්න. Tamanට තේරෙන්නේ නැත්තේ මොනවද කියලා තේරුම් ගන්න. Tamanට අවබෝධ වෙලා නැත්තේ මොනවද කියලා අවබෝධ කරගන්න. ඒ කියන්නේ නොදන්න දේවල් පිළිබඳව, ඒ කියන්නේ Tamanගේ නොදැනුවත්කම් පිළිබඳව දැනුම තියෙනවා නම් එතනින් තමයි ප්‍රඥාව ආරම්භෙන්නේ. දේවල් ඔක්කොම දැන ගැනීම නෙවෙයි ආරම්භෙන්නේ. නොදන්න දේවල් දැන ගැනීම. ඒ කියන්නේ Tamanගේ නොදන්නාකම දැන ගැනීම. එතනින් තමයි ඔබගේ අවබෝධය ආරම්භ වෙන්නේ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා හැමතිස්සෙම අපට හිතෙන්න පුළුවන් අපට තරම් කාටවත් දැනුම බලය හැකියාවන් නැතයි කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒත් මතක තියාගන්න ඒක අපි ඉන්න වැරදි දෘෂ්ටියක් විතරයි. අපි එක තලයක දේවල් දන්නේදී තව එක්කෙනෙක් තව තලයක දේවල් දන්නවා. ලෝකෝත්තර තලයට ගියපු උත්තමයෝ අපිට හිතා ගන්නවත් බැරි තරම් ශේෂ්ත්‍රයක් Tamanට අවබෝධ කරගෙන තියෙනවා. එහෙනම් කවදාවත් අපි දන්න චූටි දේවල් නිසා අපේ දැනුම නිසා අපි නරක වෙන්න හොඳ නැහැ. මොකද දැනුම කියන එක අවබෝධයේ බවට පත් කරගන්න අපි අසමත් වුණොත් අපි දැනුමෙන් මාන්නයටපත් වෙලා නාස්ති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද හේතුව අර අපිට දන්නවා කියන චෛතසිකය අපි දන්නවා අපිට තේරෙනවා අපිට තරම් දැනුම තියෙන කෙනෙක් නැයි කියන චෛතසිකය අපේ මනස ආක්‍රමණය කරනකොට අපිට අනිත් අයට අහුම්කම් දෙන්න බැරි වෙනවා. අනිත් අයට සංවේදී වෙන්න බැරි වෙනවා. උදාහරණයක් අපි අවුරුදු 12ක් විතර වෙනකන්
අපි හැසිරුණු විදිය සහ අවුරුදු 15න් පස්සේ අපි හැසිරුණු විදිය අතර කොච්චර පරස්පරතියද වෙනස්කම් තියේද? දැන් අපිට අවුරුදු 15 දී විතර තමයි මගෙන් කියන්නකෝ මට හිතෙන්න ගත්ත අවුරුදු 15 විතර වෙනකොට අපේ ලොකු හාමුදුරුවන්ට සමහර ඒවා තේරෙන්නේ නැහැ කියලා. මට 19ක් විතර වෙනකොට හිතෙන්න ගත්තා අපේ ලොකු හාමුදුරුවන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ කියලා. මං හිතනවා ඒක හැමෝටම වෙන එකක් කියලා. ඒ කියන්නේ හැමෝටම කෙසේ වෙතත් ගොඩක් අයට ඒක වෙනවා කියලා මං විශ්වාස කරනවා. ඒ කියන්නේ අපිට වෙන්නේ අපට අර දැනුම ලැබෙන්න අපි හිතනවා දැන් අපි පරිපූර්ණයි. හැබැයි දැන් මට අවුරුදු 35 පැනලා මේ 40ට ආසන්නෙන් ඉන්නවා. එතකොට දැන් මට තේරෙනවා අපේ ලොකු හාමුදුරුවෝ කියපුවා කොච්චර ඇත්තද කියලා. මොකද කියනවා නම් දැන් මමත් ලොකු හාමුදුරුවෝ කෙනෙක් නිසා. ඉස්සර හිතුනේ ලොකු හාමුදුරුවන්ට තේරෙන්නේ නැහැ. ලොකු හාමුදුරුවෝ කෝපි කාලේ ඒගොල්ලෝ මේ සෙන්චරි එකට අයිති නැහැ. හරිම මේ ප්‍රාථමික යල් පැන ගියපු අය එහෙම ඒවා තමයි හිතෙන්නේ. මම ඔබට කියන්නේ අපිට ඕවා ගොඩක් තියෙනවා අපිට. ඒ ඔය දැනුමෙන් එන ලොකුකම. මගේ පළවෙනි උපාධිය මම කොළඹ විශ්වවිද්‍යාලයෙන් නිමා කරලා මට හම්බුණා සෙකන්ඩ් අපර් ක්ලාස් එකක්. දෙවන පන්තියේ සාමාර්ථයක් සමස්ත උපාධිය. පළවෙනි පන්තියේ සාමාර්ථයේ දශම ගානකින් අඩු වුණා මට. ෆස්ට් ක්ලාස් එක අඩු වුණේ දශම ප්‍රමාණකින් අඩු වුණා. දෙවන පන්තියේ සාමාර්ථය මට හම්බුණා. මං ඉතින් හරි උජාරුවට ගිහිල්ලා අපේ ලොකු හාමුදුරුවන්ට කිව්වා, මගේ ලොකු හාමුදුරුවන්ට වාතමාන ලොකු හාමුදුරුවන්ට කිව්වා මට සෙකන්ඩ් අපර් ක්ලාස් එකක් තියෙනවා. ලොකු හාමුදුරුවෝ පොතක් පෙරලන ගමන් කිව්වා එහෙනම් දැන් ඉගෙන ගන්න පටන් ගනින් කියලා. මං ගල් ගැහිලා ගියා. ඇයි? මම හිතුවේ දැන් ලොකු හාමුදුරුවෝ මාව ඉහළටම වර්ණනා කරලා ලොකු හාමුදුරුවෝත් කලබල වෙයි සෙකන්ඩ් අපර් එකක්ම අරගෙන යාවි කිව්වම. ඒ හාමුදුරුවෝ දැන් ඉගෙන ගන්න පටන් ගන්න කියලා. මම ඔබට යෝජනා කරනවා දැනුම හින්දා කලබල වෙන්න එපා. දැනුම යනු අවබෝධයම නෙමෙයි. දැනුම තියෙන හැමෝටම අවබෝධය නැහැ. ඒත් අවබෝධයේ තියෙන අය දැනුවත් මිනිස්සු. සනරාමර සෙවන විශේෂ පටිගත කිරීමයි මේ අද දවසේදී මොරටු විශ්වවිද්‍යාලයේදී අප මේ සිදු කරන්නේ. අපි හාමුදුරුවනේ සනරාමර සෙවණින් ඊළඟ ගැටලුව වහන්සේට ඉදිරිපත් කරන්න හිතුවා මෙන්න මේ විදිහට. අපි හාමුදුරුවනේ අපි ජීවත් වෙන්නේ අපේ අම්මා තාත්තා එක්ක. ඊළඟට අපේ ගම, අපේ නගරය, අපේ පාසල, අපේ යාළුවෝ විවාහ වුණාට පස්සේ ස්වාමී භාර්යා, දරුවෝ මේ හැම කෙනෙක් එක්කම තමයි ජීවත් වන්නේ. ජීවිතය බෙදා හදාගෙන ජීවත් වෙන්නට අපිට අවශ්‍යයි. අපි සතුටින් සහජීවනයෙන් ඒ ජීවිතය ගත කරන්නට අවශ්‍ය නම්, එහෙම කරන්නට අපට ඕමනාවක් තියෙනවා නම් අපි හාමුදුරුවනේ මොනවද අප වර්ධනය කළ යුතු දේවල්? පළවෙනිම එක සමන්ති ගාරවෝච ගෞරවය දියුණු කරගන්න. අපිට මං හිතන්නේ ඕනම අපට වඩා වෙනස් ආකල්ප තියෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න පළවෙනියටම අපි ගොඩනගා ගන්න ඕන එක තමයි ගරු කිරීම කියන එක. ගාරවෝච කියන එක. කියන්නේ ගාරවෝච කියන ගුණය අප තුළ ප්‍රගුණ කරගත්තොතින් ඕක අපි ඉස්සර දහම් පාසලේදී ඉගෙන ගත්තේ ගරු කළ යුත්තන්ට ගරු කිරීම කියලා. හැබැයි අපි ටිකක් පුළුල්ව ඒක ගැන හිතනකොට අපිට වටහා ගන්න පුළුවන් ගරු කළ යුත්ත සහ ගරු නොකළ යුතු කියලා જાතියක් ඉන්න බෑනේ ලෝකේ. නේද? හැමෝම ගෞරවය ලැබිය යුතුයි. හැමෝටම ගරු කළ යුතුයි. මං විශ්වාස කරන සමන්ති අපට අනිත් ලෝකෙත් එක්ක අපි කොච්චර උඩට ගියත්, අපි කොච්චර විශේෂ දක්ෂකම් හෝ විශේෂ හැකියාවන් සහිත පිරිසක් වුණත් මම යෝජනා කරන්නේ අපිට අනිකා සම්බන්ධව ගෞරවය ඇති කරගන්න පුළුවන් නම්, අපේ මනසේ ගරුත්වයක් දියුණු කරගන්න පුළුවන් නම් අනිත් අය සම්බන්ධව, ඒගොල්ලොන්ගේ තරාතිරම මොකක් වුණත්, ඒගොල්ලොන්ගේ දැනුම මොකක් වුණත්, ඒගොල්ලොන්ගේ ආර්ථික පරිසරය මොකක් වුණත්, ඒගොල්ලොන්ගේ ආගම හෝ සංස්කෘතිය මොකක් වුණත් අපිට පුළුවන් නම් ගාරවෝච කියන ගුණය, ගෞරවය කියන එක ඇති කරගන්න මම විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම අපිට ඕන කෙනෙක් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙක්. අපිට කාත් එක්කවත් ජීවත් වෙන්න මේ වෙනකොට අමාරු වෙලා නම් හේතුව අපේ හිතවල ඒගොල්ලෝ ගැන තියෙන පහත් හැඟීම් තමයි හේතු වෙලා තියෙන්නේ. ප්‍රධාන හේතුව අපිට ඒගොල්ලෝ ගැන අගයක් නැතිකම. අපිට ඒගොල්ලෝ ගැන අපේ හිතේ වටිනාකමක් සමන්ති දියුණු වෙන්නේ නැතිකම.
ඒ කියන්නේ අපි උගනගෙන උඩට එනකොට අපේ අම්මලා වහාම ඈතට යනවනේ නේ. වහාම ඈතට යනවා. ඒගොල්ලෝ අපිට වඩා අධ්‍යාපනයෙන් ගොඩක් පහළින්. ඉතින් අපිට ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ඕන නම් අංක 1ට අපි ඒගොල්ලන්ට ගරු කරනවා. ඒ ගරු කිරීමේදී අංක 1 තමයි මොකද්ද ගරු කිරීම කියන්නේ? ඒගොල්ලෝ ගැන පහත්ය කියන චෛතසිකය නැති කරගන්න ඕන. ගරු කරනවා කියන්නේ මේ පුටුවෙන් නැගිටින එක ඒ කොටස් ටික විතර නෙවෙයි. ඒවා මතු පිට කාරණානේ. ඒක විතරක් නෙවෙයි. ගෞරවය කියන්නේ අනිත් එක්කෙනා සම්බන්ධව පහත් හැඟීමක්, අවමන් සහගත හැඟීමක්. අපි ඒ කියන්නේ ඒගොල්ලොන්ව ඊටාම අඩුතක්සේරු කරන මට්ටමේ හැඟීම් අපේ සිත තුළට එන්න දෙන්නේ නැති එක තමයි නියම ගෞරවය කියන්නේ. ඒ ගෞරවයට වයස ભેදයක් තියෙන බෑ. ඒ ගෞරවය අපි කාටවත් දෙන්න ඕනේ. උගත් නූගත් ભેදයක් තියෙන බෑ. ආර්ථික මට්ටම් තියෙන්න බෑ. එහෙම තියෙන්න බෑ. ක්ලාස් තියෙන්න බෑනේ. දැන් තියෙන පන්ති කියන එක තියෙන්න බෑ ඒකෙන්. අපිට පුළුවන් වෙන්න ඕනි අපි කොයි තලයක හිටියත් හැමෝටම ගරු කරන කෙනෙක්, හැමෝම ගැන ගෞරවනීය මනසක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න. මොකද ඒක නැති වුණාම වෙන්නේ අපිට අනිත් අයගේ අදහසක් අහන්න බැරි අමුතු නොරිසුම් ගතියක් අපේ මනස තුල අවදි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපිට අනිත් අය ගැන ගෞරවයක් නැති වුණාම ඒගොල්ලෝ කියන එකක් අහන් ඉන්න බැරි නොරිසුමක් එනවා. දැන් බලන්න ඉස්සර අම්මලාගෙන් තාත්තලාගෙන් අපි එකම වාක්‍ය 10 සැරේ අහපු අයනේ නේ. අම්මට හරක පෙන්නලා අහනවා මොකද්ද? අම්මා කියනවා තැත්තා. නැත්තම් මොකක් හරි හරක හරි මොකක් හරි එකක් කියනවා. ආයෙ අහනවා. එහෙම අපි එකම තලගොයා පෙන්නලා එකම හරක පෙන්නලා අපි එකම ප්‍රශ්නේ ගොඩ වෙලාවල් අහලා තියෙනවා. බොහෝ අවස්ථාවල අපි අහලා තියෙනවා ඒක. අම්මලාගේ. හැබැයි අද වෙනකොට අපිට අම්මලා කියන එකක් අහන් ඉන්න කොච්චර අමාරුද? නේද? අපිට එක විනාඩි 10ක් එක දිගට අම්මලා කියන එකක් අහන් ඉන්නවා කියන එක ලේසි නෑ. කොටිම කියනවා නම් අපි ටිකක් අධ්‍යාපනයෙන් උඩට යන්න අපේ අම්මලා අපේ මූඩ් එක හොඳ වෙලාවක් බල හිටියා අපිත් එක්ක කතා කරන්න. ඒගොල්ලන්ට පොඩි බයක් එනවා අපි ගැන. ඒ මොකද හේතුව? අපගේ හැසිරීම, අපගේ ඉරියව් ඒගොල්ලොන්ව බය කරනවා. ඒ අපේ අර දැනුමත් එක්ක එන මාන්නෙන් තමයි ඒක වෙන්නේ. ඇත්තටම අර මුල් කතාවෙන් වෙන්නේ. අපි අවබෝධ කරගත්තා නම් මගේ උපාධිය කියන්නේ ඒක මගේ එක ශාස්ත්‍රයක දැනුමක්. ඒක ඒ ශාස්ත්‍රයේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ ශාස්ත්‍රයේ ප්‍රගමණයට යොදව ගන්න පුළුවන්. එතනින් එහාට ජීවිතෙත් එක්ක ඒවා මහලොකුවට ගන්න බෑයි කියලා හැම එකක්ම මැත්ස් නෙවෙයිනේ නේද? ගොඩක් ඒවා මැත්ස් වෙන්න පුළුවන්. හැම එකක්ම මැත්ස් නෙවෙයි. අන්නේ විදියට තේරුම් ගන්න පුළුවන් වුණොත් අපිට මනුෂ්‍ය සම්බන්ධකම් වලට අපේ මනස බොහොම යහපත් ලෙස නම්‍යශීලී වෙනවා. මම කොහොම නමුත් ඔබට යෝජනා කරනවා ඔබ උත්සාහ කරන්න ඔබට ඇත්තටම හොඳ මානව සම්බන්ධකම් ඕන නම් ගරු කරන්න. ගරු කරන්න ඔබගේ මනසේ ඒක ඇති කරගන්න. ඒක ඉතින් අර ඇතුලෙන් අනිකාගේ වටිනාකම තේරුම් ගැනීමෙන් විතරමයි ඒ ගෞරවය එන්නේ. ඒක බලෙන් කරන්න බෑ. අපි තේරුම් ගත්තොත් අපේ ගුරුවරයා කොච්චර වටිනවද? අපේ අම්මා කොච්චර වටිනවද? අපේ තාත්තා කොච්චර වටිනවද? ඔබ විවාහ වුණාම ඔබගේ බිරිඳ, ඔබගේ සැමියා නැත්නම් ඔබ දැනට ආදරය කරනවා නම් ඔබගේ පෙම්වතිය, ඔබගේ පෙම්වතා ඒ අයව කොච්චර වටිනවද කියලා වටහා ගත්තොත් ඒගොල්ලන්ට අවමන් වෙන විදිය හැසිරීම වලට යන්න බෑනේ අපිට. කායිකව යන්නත් බෑ, වාචසිකව යන්නත් බෑ, මානසිකව එවැනි තත්ත්වයන් අපිට ගමන් කරන්න බෑ. ඒ ගෞරවය අපේ හිතේ තියෙනන් තමයි ඒක වෙන්නේ. අපි නොසලකා හරින හැඟීමක් නම් අපිට තියෙන්නේ අපිත් එක්ක ජීවත් වෙන අය ගැන. ඒ ගාරවෝච කියන ගුණය නැත්තම් අපෙන් ඒක ටික ටික ප්‍රකට වෙයි. අනිත් අයට ඊටාම ඉක්මනින් sannivedana වෙනවා. ඒක අපි වචනෙන් කියන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ දැනගන්නවා අපේ ස්වභාවය මොකක්ද. ඒ හින්දා හොඳ සමාජ සම්බන්ධකම් වලදී, හොඳ මිනිස් සම්බන්ධකම් වලදී අපි කොයි තැනක ජීවත් වුණත් මම යෝජනා කරන්නේ අගෞරවයක්, අවමානයක් නම් ඇති කරගන්න එපා කෙනෙකු සම්බන්ධව. ඔබගේ මනසේ ගෞරවය, අනිත් අය සම්බන්ධව වටිනාකමක් දීම කියන එක ඔබගේ මනසට පුහුණු කරන්න. මේවා අමාරුයි. මොකද මේ පුහුණු කිරීම කරන්න වෙනවා ගරු කරන්න නම්. අවමන් කරන්න ට්‍රේනින් එකක් ඕනේ නැහැ. ඒ කියන්නේ විශේෂ ට්‍රේනින් එකක් ඕනේ නැහැනේ. අවමන් කරන්නයි පහත් කරන්න එහෙම ඕනේ නැහැ. ඒ නරකේවට කොහොමද විශේෂ පුහුණුවක් ඕනේ නැහැ. දැන් අපිට චූටි කාලේ දේවල් බෙදාගෙන කන්න කොච්චර පුහුණු කරන්න උනද කියලා බලන්න. අම්මලා කීසරයක් කියන්න ඕනද අයියට දෙන්න, අක්කට දෙන්න, නංගිට දෙන්න. දුන්නේ නැත්නම් අපිට දෙකක් අනින්නත් ඕනේ ඒගොල්ලෝ ඇවිල්ලා නේ. අපි දෙන්න කැමති නෑ. හැබැයි අපිට කිසිම පුහුණුවක් ඕනේද හංගන් කන්න, හොරෙන් කන්න, තනියෙන් කන්න? අපි අවුරුදු 2 3 ඉඳලා මොනවද පුතේ කියලා අහනකොට අතමිටි කරගත්තේ නැද්ද?
ඒ කියන්නේ ජානෙම්ම එනවා සංසාරෙම්ම එනවා තනියෙන් කෑම හොරා කෑම අනුන්ට නොදී ඒ ටික එනවා සංසාරෙම්ම. හැබැයි මේ හොඳ ඒවා තියනවා නේද? බලෙන් පුහුණු කරන්න ඕන. අවබෝධයෙන් පුහුණු කරන්න ඕන. ඒවා තේරුම් කරන්න ඕන. හිතට තේරුම් කරන්න ඕන. මේ ඔයා හැසිරෙන හැටි හරි නෑ. මේ ඔයා හැසිරෙන හැටි වැරදි. මේකට ඔයා ලැජ්ජ වෙන්න ඕනි කියලා මනසට තදින් කාමත් දන්න ඕන. ඒ යමක තියෙන වරදකාරී බව ළමයි හරියට අපි වටහාගත්තු ගමන් අපිට එහෙම හැසිරෙන්න බැරුව වෙනවා. ඒ නිසා අපි කොයි තලයේ ජීවත් වුණත් අපේ තාත්තා අපේ නෑදෑයෝ ඒ මිනිස්සු තරම් අපි කැම්පස් තේරුණා කිව්වන් සතුටු වෙච්ච අය නෑනේ. උඩ පැනපු අය නෑ. ඒගොල්ලෝ තමයි වැඩිපුරම සතුටු නේ. අපි විශ්වවිද්‍යාලයට තේරුණා කිව්වම කොච්චර සතුටු වුණාද? කොච්චර උද්‍යාරුවෙන් ගම වටා කිය ගියාදනේ. අපිට සමහර වෙලාවට ලැජ්ජයි. ඒත් අම්මලා කියෝ යනවා. එච්චරට ඒගොල්ලෝ ආඩම්බර වෙනවා. එච්චරට ඒගොල්ලෝ සතුටු වෙනවා. හැබැයි පස්සුව අපි උගත් වෙන්න අපි දැනුමෙන් දේවල් වලින් ඉහළට යන්න අපට ඒගොල්ලෝ ගැන කල්පනා කරන එක ලැජ්ජාවක් වුණා. ඒගොල්ලොත් එකට හිට ගන්න එක ලැජ්ජාවක් වුණා. මේ මගේ තාත්තාය මේ මගේ අම්මාය කියලා පෙන්නලා දෙන එක ලැජ්ජාවක් වුණොත් ඒගොල්ලන්ට ඇහුම්කම් දීගෙන ඉන්න එක ලැජ්ජාවක් වුණොත් කොච්චර ලොකු ඛේදවාචකයක්ද ඒක අපේ. අපි කොච්චර පිරිහීමක්ද නේ. අපි කොච්චර උඩට ගියපු මිනිස්සුනා. මම ඔබට යෝජනා කරනවා ලෝකේ ලස්සනම අම්මා හෝ තාත්තා ඔබේ තාත්තා නොවෙන්න පුළුවන්. ඔබේ අම්මා නොවෙන්න පුළුවන්. ලෝකේ උගත්ම හෝ ධනවත්ම හෝ අම්මා තාත්තා ඔබට නැති වෙන්න පුළුවන්. ඒත් මතක තියාගන්න ඉන්නේ ඔබේ අම්මා බව. ඉන්නේ ඔබේ තාත්තා බව. එයා ලෝකේ හොඳම එක්කෙනා නූනට එයා ඔබේ අම්මා. එයා ඔබේ තාත්තා. ඔබ මේ ලෝකෙට ගෙනාවේ ඔබ මෙතෙන්ට එන්න ඒ නිර්මාණය කරපු ඒ උත්තමයෝ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට අපි ලෝකේ කොච්චර බලගත්ු මිනිස්සුනත් අපි ඒගොල්ලෝ පහත් කරන්න හොඳ නැහැ. විවාහ වෙච්ච දවසක බිරිඳ සැමියා ආදරය කරනවා නම් තමන්ගේ ආදරවන්තයා අවමන් කරන්න එපා, පහත් කරන්න එපා. ඒගොල්ලොන්ට අවමන් කරන වැඩ කවදාකවත් කරන්න එපා. ඒක හොඳ නෑ. මිනිස්සුන්ගේ හිත තුවාල වුණාට පස්සේ ආයේ ඒවා සුවපත් කරන එක ලීසි නෑ. එතන ගරු කරන්න. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාලා සම්මානනාය ගරු කරන්න න අවමානනාය යටත් පිරිසෙන් අවමන් නොකරයි. ගරු කරන්න තරම් හිත හදා ගන්න බැරි නම් අවමන්වත් නොකරයි. ඒකත් ලොකු දෙයක්. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒක හරි වටිනවා මිනිස්සුන්ගේ සම්බන්ධකම් වලදී. මිනිස්සු ඒකෙනුත් සතුටු වෙනවා. කමන්නේ මොන වුණත් මට අවමන් කරන්නේ නැහැ නේ. මාව පහත් කරන්නේ නැහැ නේ. මාව කන්ඩෙම් කළා දැම්මේ නැහැ නේ කියලා සතුටු වෙනවා. ඔබට ගරු කරන්න සමහර තැන්වලදී බැරි වුණත් අවමන් නොකරනවා කියන තැනටවත් එන්න කියලා මම යෝජනා කරනවා. ඔබ ලෝකෙ කොහේ ජීවත් වුණත් මෙතන ඉන්න අය තව ටික කාලෙකදී අපිට හම් වෙයි. අපි වයසට ගියාම පිටරටවල ඉන්නා. ලංකාවේ විවිධ තැන්වල ඉන්න කොතන හිටියත් කමක් නැහැ. ගෞරවයක් ඇතුව අනිත් අය ගැන ජීවත් වෙන්න. අවමන් කරන්න එපා කාටවත්. Taman කොච්චර උඩට ගියත් නම්මෙසිලි වෙන්න. අමිතාබ් බච්චන් ඔබ දන්න ප්‍රකට නළුවෙක් නේ. ඉන්දියාවේ සුප්‍රකට කෙනෙක්. එයා එක වෙලාවක ගුවන් යානයක ගමන් කරමින් ඉන්නා. ඉතින් ඒ ඉඳිද්දී එයා යද්දී එයා වටපිට බලනවා. එයා කියනවා මම වටපිට බලනවා මාව කට්ටිය අඳුන ගන්නවා කියලා. සමහරව අඳුර ගන්නවා, සමහරව අඳුර ගන්නෑ. ඒ ළඟම මිනිස්සෙක් ඉන්නවා පත්තරයක් බල. එයා යන ආසනයට ආසන්නෙම. ඉතින් ටිකක් වෙලා ගිහිල්ලා අමිතාබ් බච්චන් එයාත් එක්ක කතාවට වැටෙනවා බලෙන්ම. මොකද එයා එච්චර ලොකු සැලකිල්ලක් අමිතාබ් බච්චන්ට දක්ුවේ නැති නිසා කතාවට වැටෙනවා. කතාවට වැටලා කියනවා මම කලා ශාස්ත්‍රඥ ඇත්තද? මම අමිතාබ් බච්චන් ඇත්තද? ඔබ කවුද කියලා අහනවා. අර සරමක් ඇඳගෙන සාමාන්‍ය විදියට එයාගේ ගමන් කරපු ගුවන් යානෙම කියපු අර මිනිස්සයා කියනවා මම තමයි ටාටා කම්පැනි අයිතිකාරයා කියලා. අමිතාබ් බච්චන් කියනවා එයා කියනවා එයාගේ ජීවිතේ පාපෝච්චාරණය කරමින් අපි උසස් කියලා හිතනකොට හැමතිස්සෙම හිතන්න අපිට වඩා තව උසස් එක්කෙනෙක් හරි මේ ලෝකේ ඉන්න බව කියලා. එයා සමහර විට ලස්සනම නැති ඇඳුමක් ඇඳගෙන මහා වටිනම නැති ඇඳුමක් ඇඳගෙන අපි ටයිකෝඩ් දාගෙන ඉදිද්දි සාමාන්‍ය සරමයි බැනියමයි ඇඳන් අපි ගාවම ඉන්න පුළුවන්. හැබැයි අපිට වඩා වෙන ශේෂ්ත්‍රයක යා ගොඩක් උඩ ඉන්න පුළුවන්. මිනිස්සු මනින්න මිනිස්සුන්ට අවමන් කරන අර්ථයෙන් මනින්න එපා. මිනිස්සු පහත් කරන අර්ථයෙන් මනින්න එපා. මං ඔබට යෝජනා කරන ඔබේ ජීවිතේ සකසද්දී ඒ ගැන ඉතාම හොඳින්
කල්පනා කරන්නද කියලා. එහෙමයි අපේ හාමුදුරුවනේ. සිරස් FM සනරාමර සෙවනයි සෑම සෙනසුරාදාවකම සිරස් FM සනරාමර සෙවන හිමිදිරි 6 සිට 8 දක්වා ඔබ වෙනුවෙන් අප රැගෙන එනවා. ඊළඟ ගැටලුව අපේ හාමුදුරුවන්ට ඉදිරිපත් කරන්නට සූදානම. අපේ හාමුදුරුවනේ සංවේදීතාවය පිළිබඳවයි මේ ගැටලුව ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නේ. අපේ හාමුදුරුවනේ ඒ සංවේදීකම අපේ හිතෙන් පැන නගින්නේ කොහොමද? සංවේදී වීම කියන ගුණය ඒ අප තුළ පැන නගින්නේ සමන්ති අපේ අවබෝධය ඇතුළේ. අවබෝධයට පත්වෙච්ච උතුම් තථාගතයන් වහන්සේ මේ ලෝකේ ඊටාම සියුම් කාරණා පවා ඊටාම සියුම්ම අඳුනාගත්තා. ඊටාම සියුම් ප්‍රතිචාර දැක්වා. සුළු දේවල් හැබැයි ඒ සුළු දෙයක්වත් උන්වහන්සේගේ අවබෝධයේදී මගහැරුණේ නැහැ. අවබෝධයට පත්වෙච්ච උත්තමයෝ වැඩ කරන විදිය, ජීවත් වෙන විදිය තාම වෙනස්. තාම වෙනස්. අවබෝධයට පත්වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් සාමාන්‍ය මිනිස්සු සංවේදී නොවන කාරණා ගැන සංවේදී වෙනවා. රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වීතරාගා රමස්සන්ති නතේ කාම ගවේසිනෝ. විසිතුරු රමණීය වනාන්තරවලට සාමාන්‍ය මිනිස්සු ඇලීමක් නැති වුණාට නික්ලේශී අයගේ හිත ඒ තැන්වල ඇලෙනවා. ඇලෙනවා කිය උපාදානය කරගන්නවා කියන එක නෙමෙයි. ඒ ගහකොළට, ඒ සුන්දරත්වයට, එහි තිබෙන ශබ්දවලට මේ හැම දෙයකටම මනස සංවේදී වෙනවා. ඇහුම්කම් දෙනවා. හැබැයි අල්ලගන්නේ නැහැ. වහල්ලු වෙන්නේ නැහැ. ඒකයි වෙනස. අපිට වෙලා තියෙන්නේ මොකක්ද? අපේ සංවේදී භාවය කියන එක බොහෝ දේවල් වලින් ගිලිහිලා තියෙන්නේ. අපි එකක් හෝ දෙකක් හෝ චූටි කාරණා කීපයකට අපි දැඩි ලෙස වහල්ලු වෙලා එකෙන් උමතු වෙනවා. උමතු වුණාම අනිත් කාරණා ගැන අපිට ඇත්තටම සෙන්ස් නැහැ. අපිට දැනෙන්නවත් නැතිව තියෙනවා. හරි පරිස්සම් වෙන්න ගණිතමය විෂයන් කරනකොට පුළුවන් තරම් සින්දුත් කියන්න කියලා මම යෝජනා කරනවා. කවිත් ලියන්න, චිත්‍රත් අඳින්න, ඩාන්ස් කරන්න, ඔක්කොම කරන්න. මොකද නැත්තම් එහෙම ඔක්කොම ගණන් වගේ වෙන්න පුළුවන්. නිකන් අනිත් ඒ සියලුම ඉන්ද්‍රියන් ටික ඒවට ප්‍රතිචාර දක්වන්නේ නැති මට්ටමටම අර අපි කියන්නේ තෙතමනේ කියලා. තෙතමනේ කියන එක අපේ අහිමි වෙන්න පුළුවන්. අපි එක ශේෂ්ත්‍රයක දැඩි ලෙසම උපාදාන වෙනකොට. උපාදාන වලින් නිදහස් වෙච්ච අය සියලු දේවල් වලට සංවේදී වෙනවා. සියලු දේවල්. උපාදාන අඩුතරමට, දැඩි අල්ලා ගැනීම අඩුතරමට, එකක වහල් භාවයෙන් ගැලවෙන තරමට අනිත් ඒවා අපට අවබෝධ වෙනවා. අපිට තේරෙනවා. අනිත් ඒවා අපිට දැනෙනවා. කෙනෙක් හඬන හඬ, අනිත් එක්කෙනා සිනාසෙන හඬ, ඒ සිනාසවේ තියෙන ඉරියව්, ඒ ඇඬුමේ තියෙන වේදනාව, කඳුළු ගලනකොට ඒව ඇතුලේ තියෙන වේදනාව, ඒව තේරෙන්නේ මං හිතන්නේ මිනිස්සුන්ගේ හදවත නිදහස් වෙනකොට. ඒව නැත්තම් තේරෙන්නේ නැහැ. ඔක්කොම කෘතිම වෙනවා. මගේ හිතවත් මහත්තයෙක් මට ඇවිල්ලා එක කාලයක් කිව්වා පුදුම කරදරයක් තියෙන හාමුදුරුවනේ නෝනගෙන් එළියට යන්න මම අරන් දුන්න හාමුදුරුවනේ කාර් එකක් එයාට. ඒ කියන්නේ එයාගේ ප්‍රශ්නේ මොකද්ද? එයාගේ නෝනා එයාට නිතර කියනවා අපි එළියට යමු කියලා. එයා ඒකට අරන් දෙනවා මොකද්ද? කාර් එකක්. නෝනට කාර් එකක් අරන් දෙනවා. මං එහෙම දැන් විසඳුනාද කියලා. මොකද එයා හිතනවා මෙයාට තියෙන එළියට යෑමේ ප්‍රශ්නයක්. එළියට යන්න මට එන්න බැරි නිසා මම එයාට කාර් එකක් අරන් දීලා ඩ්‍රයිවිං ලයිසන් එක අරන් දුන්නම් ප්‍රශ්නේ විසඳනවා කියලා. මම මාස කිහිපයක් ගිහිල්ලා ඒ මහත්තයාගෙන් ඇහුවා දැන් අර ප්‍රශ්නේ නැද්ද කියලා. නෑ හාමුදුරනේ තාමත් ඒක තියෙනවා. කාර් එකක් අරන් දීලා මාත් එක්ක යන්න. ඉතින් ඇත්තටම එයා මුලින් ඇහුවෙත් එච්චර තමයි කාර් එකක් නෙමෙයි ඉල්ලුවේ. ඉල්ලුවේ යත් එක්ක යන්න එන්න කියලා. නමුත් එයාට ඒක තේරෙන්නේ නැහැ. එයා හිතන හැම එකක්ම අර මැටීරියල් වලින් විසඳන්න. භෞතික දේවල් වලින් විසඳන්න පුළුවන් කියලා එතන එළියට යමු කිව්වන් කාර් එකක් අරන් දුන්නාම. ඒක නෙමෙයි මිනිස්සු හොයන්නේ මිනිස් ජීවිතවල. ගොඩාක් අයට ඒ සරල තැන්වත් නොතේරිච්ච නිසා සල්ලි තියනවා දුකෙන් ජීවත් වෙනවා. සල්ලි තියනවා ගෘහ ජීවිතේ අසහනෙන් විඳෝ ඉන්නවා. විඳෝනෝ ඇත්තටම කිව්වා. යෝධ වාහන තියනවා විඳෝනවා. ඒගොල්ලන්ට එකට හමු වෙන්න වෙලාවක්වත් නැහැ. මං ඊශ්‍රායල කියන රටට ගියා. ඊශ්‍රායලේ
බොහෝ දෙනෙක් මම යනවා කිව්වා මට කිව්වා පලාතක යන්න එපා හාමුදුරනේ කියලා. මොකද හේතුව ඒක ඇත්තටම හැමතිස්සෙම ගැටුම් ඇති වෙන රටක්. මම අර ජෙරුසලමේ පල්ලිය බලන්න ගියා. ඒ ඉඳිද්දිත් එතන ගැටුමක් ඇති වුණා. ඒ ඉස්ලාම් භක්තිකයෝ සහ ඊශ්‍රායල් පොලිසිය අතර. නිතර ගැටුම් ඇතර. ඉතින් ඒ රටේ මං හරි අපූර්ව දෙයක් දැක්කා. ඒ තමයි ඒගොල්ලන්ට තියෙන සබත් දේ කියලා එකක්. සබත් දවස. ඒ දවස හරි අපූර්වයි. ඒ දවසේ ඒගොල්ලෝ කවුරුත් රස්සා කරන්නේ නැහැ. ඒ දවසේ ඒගොල්ලෝ සල්ලි අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ මානව සම්බන්ධකම බිඳ වැටෙන සියලු දේවල් වලින් එදාට ඒගොල්ලෝ නවතිනවා. එදාට ඒගොල්ලෝ කරන්නේ ෆැමිලි එකේ ඔක්කොම ඉන්නවා එකට. ඔය ඇත්තෝ ඇඟ හීතල වෙයි ෆැමිලි කිව්වම. ෆැමිලි කියන්නේ අඩුම ළමයි ගාන 5යි. උපරිම 20 පයින්නවා. හැම ගෙදරකම මම ඔබට මේ කියන එක අසත්‍යද කියලා දැනගන්න ඕන නම් ඊශ්‍රායලේ ඉන්න කවුරු හරි කෙනෙකුට කෝල් එකක් දීලා අහන්න. බද්දිය හමුදුරුවෝ කිව්වා ඊශ්‍රායලේ පවුල් වල එක පවුලක ළමයි 20 පයින්නවා කියලා බොරුද කියලා අහන්නකෝ. ඒගොල්ලෝ හැබැයි අර හැම කෙනා එක්කම අර සිකුරාදා දවසේ සබත් දවසේ ඒගොල්ලෝ sannivedane කතා කරනවා, කනවා, සින්දු කියනවා, ආගම කතා කරනවා, දාර්ශනික දේවල් කතා කරනවා, ජීවිතේ විඳිනවා, ෆිල්ම් බලනවා. හරි සන්තෝෂෙන් ජීවත් වෙනවා. ඒගොල්ලෝ ඇත්තටම සංවේදීකම ගොඩනගන්නේමයි. අපිට වෙන්නේ අපේ ක්‍රමේම තියෙන තරංගේ නේ. අපේ තරංගනේ අපි අසංවේදී කරලා තියෙන තරංගේ. මට මතකයි අර විභාග කිට්ටු වෙනකොට අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ කොළඹ විශ්වවිද්‍යාලේ මම හිටියේ. ඉතින් අපි විභාග කිට්ටු වෙන කාලේ වෙනකොට සමහර ළමයි අපිත් එක්ක hina වෙන්නෙත් නැහැ. මම සමහරුන්ගෙන් අහලා තිනවා මොකෝ hina වෙන්නේ නැති කියලා. ඉතින් hina වෙන්නවත් වෙලාව නැහැ ඒගොල්ලන්ට. එච්චරට පාඩම් කරනවා. මම නම් මං හිතන්නේ ලෙක්චර් 10කට 15කට යන්නෙත් නැහැ මාසෙට. මං ඉතින් එක වැඩ. අපි සෙකන්ඩ් අප එකක් තියෙනවා. අර වතුර බේසන් වල කකුල් දාගෙන අනිත් කාත් එක්කවත් hina නොවි කතා නොකර තීන්දුවක් අහන්න නැති වේදිකා නාට්‍යයක් බලන්න නැති එහෙම ඉඳපු කට්ටිය ඉන්නව නේද? අඬනවා. බලාපොරොත්තු වෙමින් හිටියා ක්ලාස් එකක්. ක්ලාස් එකක් නැහැ. කපලා කී බනිනවා ලෙක්චරර්ස්ලා. මම ඔබට යෝජනා කරනවා. ඔබලා මේ විශ්වවිද්‍යාල ඉගෙන ගන්න ගමන් විතරක් නෙමෙයි මෙතනින් එළියට ගියාට පස්සේ ජීවිතේ එකක වහලෙක් වෙන්න එපා. එකක වහලෙක් වුණොත් ඒක ඇර අනිත් සියල්ලම ස්විච් ඔෆ් වෙනවා. ඒක මතක තියාගන්න. අනෙක් සියල්ලම ස්විච් ඔෆ් වෙනව විතර නෙවෙයි සමහරුන්ගේ නම් ප්ලග් එකක් ගැලවිලා. කිසිම මොකක්වත් නැහැ. ඔහේ ජීවත් වෙන මලමිනි වගේ ජීවත් වෙනවා. සල්ලි තියනවා ඒත් සතුට නැහැ. වාහන තියනවා සතුට නැහැ. මම යෝජනා කරනවා ජීවිතය ගැන අවබෝධයෙන් ඉන්න. එතකොට ඔබලාට ඒ දේවල් අත්විඳින්න පුළුවන්. ඒවයි වහල්ලු නොවේ. ඒව ගැන හොඳට දැනුවත්කම සංවේදීකම තියෙන අනිත් එක මිනිස්සු තේරෙන්න ගනි. ගොඩකට ප්‍රශ්නේ මහා උගත්තු උපාධිධරයෝ නේ PhD තියන අය රැවටෙනෝ මේ පොඩි මිනිස්සුන්ට. ඒයි ඒගොල්ලෝ මානව සම්බන්ධකම් නැතුව උගත්කමේ විතරක් ගියපු අය. මම ඔබට යෝජනා කරනවා මිනිස්සු තේරුම් ගන්න නම් ඔබ මිනිස්සුන්ට සංවේදී වෙන්න ඕනේ. ඒකනේ බුදුදහම කියන්නේ අර මෙහෙම අපේ එක කවියකින් කිව්වොත් මිනිස්සෙක් යහපත් මිනිස්සෙක් වෙන්නේ කොහොමද? ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතාගාරු. එතන තුනක් කියනවානේ. ගුණ නේ හදවත සෙන්ස් පැත්තනේ අපේ සංවේදී පැත්ත. ගුණ ඊළඟට නැන මොලේ. ඊළඟට බලය අපේ කුසලතා ස්කිල්ස් කියන එකනේ. ඒ පැත්ත මේ තුනම දියුණු වුණාම තමයි ගෞරවනීය මිනිහෙක් වෙන්නේ. නැතුව නැන විතරක් තිබිලා ගුණ නැති වුණත් ගුණ විතරක් තිබිලා නැන නැති වුණොත් ඒ කට්ටිය අර්ධ පෞරුෂයක් තියෙනවා. සමහරුන්ගේ ගුණ තියෙනවා නම්බර් 1යි නැන නැහැ. හොඳ හදවත මොලේ බින්දුවක් නැහැ. අහු වෙනවා හැමෝටම. සමහරු ඉන්නවා මොලේ නියපොත්තෙත්. හැමතැනම මොලේ ඔක්කොම තියරි වලින් දෙනවා උත්තර. හැබැයි හදවතක් නැහැ. අණ්ඩ කෛරා ටික. හරි පරිස්සමින් ගනුදෙනු කරා. බුද්ධ ආගම කියන්නේ මොකද්ද? නුවණයි හදවතයි සමබර කරා. ඔකට කියනවා තව වචන දෙකකින් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි මොකක් කරගන්නද? සමබර කරගන්න. ශ්‍රද්ධාව නියෝජනය කරන හදවත ගුණ පැත්ත. ප්‍රඥාව නියෝජනය කරන ඔබේ මොළය නේ නුවණ. ඒව සමබර වෙන්න ඕන. ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාව නම් කපටිකමයි.
ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධාව නම් මෝඩකමයි. ඒ දෙකම අනතුරුදායකයි. ඒ අන්ත දෙකේ ඉන්න අයට දුකින් නිදහස් වෙන්න බෑ. ඒ අන්ත දෙකේ ඉන්න අය මේ ලෝකෙත් අසාර්ථක වෙනිස්සෝ. නියම පෞරුෂයක් ඇදෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබලාට මේ සාමාන්‍ය ජීවිතේ හදාගන්න කරන සාකච්ඡාවන්නේ මේ සාමාන්‍ය ජීවිතේට සාකච්ඡා. සනරාමර සෙවන සාමාන්‍ය ජීවිතේට. ගැඹුරු ධර්ම කරුණු නෙවෙයි මේ කතා කරන්නේ. ධ්‍යාන සමාපatti ඒව උපදවන හැටි මේකේ කතා කරන්නේ. මේ කතා කරන්නේ දිනපතා ජීවිතේ. මොකද දිනපතා ජීවිතේ නිවැරදි සහ යහපත් දර්ශනයක් ඇතුව ඉන්න අයට තමයි ඒ උතුම් ලෝකෝත්තර තත්වයන් ස්පර්ශ කරන්න අවශ්‍ය පදනම හැදෙන්නේ. ඒ නිසා මේ ලෞකික ජීවිතේ ගුණත් දියුණු කරගන්න, නැනත් දියුණු කරගන්න, බලයක් දියුණු කරගන්න. ඒ තුනම අවශ්‍යයි. ඔකට අර ගාථාවේ තියෙන්නේ බාහු සච්ඡංච ඒකේ දැනුම, knowledge, wisdom, දැනුම, ප්‍රඥාව, බෞද්ධතාවය. ඊළඟට සිප්පංච skills, කුසලතා, හැකියාවන්, බෙල කියන්නේ ඒකට, බලය කියන්නේ. ඊළඟට විනයෝච සුසික්කිතෝ අන්න. එතන තමයි හදවත. විනය, ආකල්ප, attitude කියන එක, discipline කියන. ඒ ටික හදාගන්න. ඒ ටික හදාගත්තොත් පරිපූර්ණත්වයට අපිපත් වෙනවා මනුස්ස ජීවිතේ. ඊට පස්සේ පුළුවන් උත්තරී මනුස්ස වෙන්න. මනුෂ්‍යත්වයේ ඉක්මවා යන්න ඔය ටිකෙන් පරිපූර්ණ වෙච්ච කෙනා ලෝකේ අත්විඳිනවා. එයා ආස්වාදය හොයා ගන්නවා. ආස්වාද විඳින කෙනා දන්නවා ආස්වාදෙත් එක්කම පටන් ගන්නවා කියලා මොකද්ද? ආදීනවය. ආස්වාදයේ ආදීනවේ සිහිනුවණින් අඳුනගත්තු කෙනා, විඳ කෙනා එයා තමයි දවසක නිස්සරණ දුකින් නිදහස් වෙන්නේ. එයා තමයි දුකින් නිදහස් වෙන්නේ. ඒ නිසා ඔබලා වැනි දැනුගත් බුද්ධිමත් දරුවන්ට මම යෝජනා කරනවා හදවත දියුණු කරන පැත්ත අමතක කරන්න එපා. අමතක කරන්න එපා. සෞන්දර්ය පැත්තක් අපේ ජීවිතේ තියෙන්න ඕන. ආගමික පැත්තක් අපේ කාගේ ජීවිතේ තියෙන්න ඕන. ඒ වයින් අපි මට සිලුටු මිනිස්සු කරනවා. අපි තෙතමනයක් තියෙන මිනිස්සු කරනවා. අන්තිමටම අපිට ජීවිතේ සැනසෙල්ලක් ලැබෙන්නේ එවැනි සංවේදීකමක් එක්ක. මේ සංවේදී කියන්නේ අනිත් අයත් එක්ක හවුලේ අඬන එක නන් නෙමෙයි සමා වෙන්න. ඒක නෙමෙයි. අඬන එක්කෙනා ගාව අඬන්න නැතුව එයාගේ ජීවිතේ කතාවට ඇහුම්කම් දෙන්න පුළුවන්. සංවේදී මිනිස්සු කියන්නේ බොන අයත් එක්ක හවුලේ බොන එක නෙමෙයි. බොන අයකේ වුණත් බොන්නේ නැතුව එකට සින්දු කියන්න පුළුවන්. අසංවේදී වෙන්න එපා. හැම කෙනා එක්කම වැඩ කරන්න සංවේදී මිනිස්සෙක් විදියට ඔබගේ මනස පුලුල් කරා. අවබෝධය පුලුල් කරන්න කියලා තමයි මම ඔබට යෝජනා කරන්නේ. එහෙමයි අපි හම්දුරුවනේ. සිල් සුවඳ දස දෙස හමන දම් සෙවන සනරාමර සෙවන සිරස FM සනරාමර සෙවනේ ඊළඟ ගැටලුව වහන්සේට ඉදිරිපත් කරන්නට අප සූදානම්. අපි හම්දුරුවනේ එදිනෙදා සමාජයේදී අපිට අහන්නට දකින්නට ලැබෙනවා ගොඩාක් දෙනා Tamanගේ වචන වලින් තර්ක කරනවා අපි හම්දුරුවනේ. ඒ තර්ක දිනන්නටත් පුළුවන්, අනිකාව පරද්දන්නටත් පුළුවන්. මේ ජීවිතේ හැම දෙයක්ම වචනාර්ථයෙන් ගොඩනගන තර්කයට ලඝු කරන්න පුළුවන් ද අපේ හාමුදුරනේ. කොටින්ම තර්කයෙන්ම ජීවත් වෙන්නට අපිට පුළුවන් ද අපේ හාමුදුරනේ. තාම වැදගත් ප්‍රශ්නයක් සමන්ති. තර්ක බුද්ධිය අපිට අවශ්‍යයි. තර්ක බුද්ධිය අනවශ්‍ය එකක් නෙමෙයි. තර්ක බුද්ධියක් තිබෙනකොට අපි දේවල් අර gediya පිටින් ගිලිනවා කියන එක නැති වෙලා යනවානේ. අපිව රවට්ටන්න පුළුවන් ප්‍රමාණය තර්ක ඥානයක් තියෙනකොට අඩු වෙනවා. හැබැයි තර්ක බුද්ධියේ විතරක් අපිට තිබුණොත්, තර්ක බුද්ධිය විතරක් තිබුණොත් අපි ඉතින් හැමතිස්සෙම අර ඔළුවෙන් විතරක් ගනුදෙනු කරන අය වෙයි. මොකද හැම එකක්ම තර්ක වලින් පරද්දන්න පුළුවන් ඇත්තටම. තර්ක කරලා න්‍යායාත්මක කාරණා කියලා අනිත් අය පරාජයට පත් කරලා අපිට දිනන්න පුළුවන් වෙයි. ඒත් දිනන්නේ හැමතිස්සෙම සත්‍ය නෙමෙයි. අපේ හෘදේ සාක්ෂිය දන්නවා. අර සමහර නඩු ලංකාවේ දිනලා තියෙනවා. නඩුව පැවරෙන්නේ ගොයන් කොලයකට මුවා වෙලා මේ වෙඩි තිබ්බා. ඒකෙන් තමයි මෙයා මැරුණේ කියලා. ඉතින් ඒක මේ නීතිඥයෙක් උසාවියට අරන් ගිහිල්ලා තින ගොයන් කොලයක්. ගොයන් කොලයක් අරන් ගිහිල්ලා නඩුකාරයාගෙන් අහලා නඩුකාරතුමනි කියන්න බලන්න මේ ගොයන් කොලයට මුවා වෙලා කොහොමද වෙඩි තියන්නේ කියලා. ඇත්තටම ගමක ගොයන් කොලේ කියන්නේ මොකටද? අර මුළු ගොයන් ටික කපලා ඔක්කොම අර රවුමට තියලා ලොකු කන්දක් වගේ ගැහුවට පස්සේ කියන එක තමයි මොකද්ද? ගොයන් කොලේ. ගම්වල එහෙම කියන්නේ. හැබැයි අතනදී තර්කානුකූලව අර ගොයන් කොලයක් අරන් ඇවිල්ලා අහනවා මේ ගොයන් කොලේට මුවා වෙලා වෙඩි තියන්න පුළුවන්ද? මොකද නඩුව දාලා තිබුණේ ඒක කියලානේ. ගොයන් කොලේකට නඩුව දෙනොන්
ඒත් සත්‍ය දිරුන්නේ. සත්‍ය නෙමෙයි දිනන්නේ. මනුෂ්‍යත්වය නෙමෙයි දිනන්නේ. යුක්තිය නෙමෙයි දිනන්නේ. සාධාරණේ නෙමෙයි බලවත් වෙන්නේ. මම ඔබට සිහිපත් කරනවා. ඔබට මට දැනුම එනකොට තර්ක බුද්ධියත් ඒත් එක්කම වැඩෙනවා. සමහර විට අපේ තර්ක වලින් අපට ඕනෑම කෙනෙක් යට කරගන්න පුළුවන් වෙයි. ඒත් මම ඔබට යෝජනා කරනවා තර්ක වලින් මිනිස්සු යටත් කරගත්තට හෘදේ සාක්ෂිය ඔබ ගැන කල්පනා වෙන්න. මට තර්ක කරලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් වෙයි මම නික්ලේශී සායනහංශ කෙනෙක් කියලා. ඒත් සෝබාදහම මා ගැන ගැඹුරු අවධානයකින් ඉන්නවා. මා හිතන්නේවත් නැති වෙලාවල් වල සෝබාදහම මාගේ නිර්වත හෙලි කළා දානවා. මට ඔප්පු කරන්න පුළුවන් වෙයි මිනිස්සුන්ට තර්ක කරලා තියරි කියලා බුද්ධ ආගමේ තියෙන ධානා සමාපatti ඔක්කොම වතුර වගේ පෙන්නලා හරියට ලස්සනට ගලාගෙන යන්න දේශනා පවත්වලා පෙන්වන්න පුළුවන් වෙයි. ඒත් මම තාම ඒකට ඇත්තටපත් වෙලා නැති හුදෙක් තර්ක වලින් දැනුමෙන් විතරක් කරන කතන්දරයක් නම් මතක තියාගන්න. මා එලිදරව් වීම වැඩි ඈතක නෙමෙයි. ඔබත් මාත් පරිස්සම් විය යුත්තේ ඒකයි. අපිට පුළුවන් එක එක්කෙනා රවට්ටන්න. ඒත් මේ විශ්වය රවට්ටන්න බෑ. මේ සෝබා දහම රවට්ටන්න බෑ. කර්මය රවට්ටන්න බෑ. කර්මය අපි දැනුවත්ව කරන දේ අපේ සවිඥානික හිත දන්නවා මොකක්ද උනේ කතාව කියලා. අපි උඩට මොනව පෙන්නුවා? මොන විදිහේ මහා ඉහළ උතුම් ස්වභාවයක් එළියට රඟපාල පෙන්නුවත් කර්මය දන්නව ඇත්ත කතාව. සෝවාදහම දන්නව ඇත්ත කතාව. එහෙනම් මතක තියාගන්න. අපිට තර්ක බුද්ධියෙන් ඕනනම් නිවනම අවබෝධ වෙලා කියලාත් පෙන්වන්න පුළුවන්. සාමාන්‍ය ඒවා නෙවෙයි. තර්ක කරලා මම නිවන් දැකලාම ඉන්නේ කියලාත් පෙන්වන්න පුළුවන්. ඒත් එයාව පරීක්ෂණයට භාජනය වෙනවා. එයාට නිකම්ම මැරෙන්න හම්බෙන්නේ නැහැ. ඒ පරීක්ෂණයෙන් අසමත් වුණොත් එයා අර කරපු තර්ක පෙන්නපු න්‍යායාත්මක කාරණා ඔක්කොම අහෝසි වෙනවා. ඒ හින්දා මම ඔබට යෝජනා කරනවා ඔබලාගේ සාමාන්‍ය ජීවිතේදී ඇත්තටම ඔබලාට තර්ක කරලා සමහරුන් පරද්දන්න පුළුවන් වෙයි. සමහරෝ අභියස ජයග්‍රාහකයෝ වෙන්න පුළුවන් වෙයි. ඒත් හෘදේ සාක්ෂියත් එක්ක වැඩ කරන්න. කවුරු ඔබ ගැන දන්නේ නැතත්, කවුරු මා ගැන දන්නේ නැතත් මා ගැන දන්නවා. ඔබ ගැන දන්නවා. ඔබේ හදවත ඔබ ගැන දන්නවා. මගේ හදවත මා ගැන දන්නවා. වග කියන්න ඔබේ හෘදේ සාක්ෂියට. තර්ක බුද්ධිය කෙටිකාලීන ප්‍රශ්න විසඳුවාට සදාකාලික ප්‍රශ්න තර්ක බුද්ධියෙන් විසඳන්න බෑ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මා තක්ක හේතු. මේ දහම තර්කයට අහුවෙන එකක්ම නෙමෙයි. තර්කයෙන් විතරක් මේ දහම සත්‍යයි කියලා පිළිගන්න එපා කියලා තථාගතයන් වහන්සේ අපිට අවවාද කළේ කාලාම සූත්‍රයේදී ඔය කාරණාවත් එක්ක. ඒ නිසා බුද්ධිමත් ප්‍රායෝගික ජීවිතයේදී තර්කානුකූලව හිතන මතන පිරිසක් වීම අවශ්‍ය වුණත් තර්කය අනිත් අය රැවටීමට සහ වංචා කිරීමට අපගේ මනස විසින්ම යොමු කරවන්න පුළුවන්. ඒ ගැන පරීක්ෂාකාරී වෙන්න. එහෙමයි අපේ හාමුදුරුවනේ මීළඟට ඉදිරිපත් කරන ගැටලුවත් ඉතාමත්ම විශේෂයි. තාරුණ්‍යයේ ඉන්න ඔබ හැම කෙනෙකුටම මෙය විශේෂ කාරණාවක්. ලෝකේ පවතින සදාතනික දේ තමයි අපේ හාමුදුරුවනේ අපි දන්නවා වෙනස් වීම කියලා. ඊන් තමයි ලෝක පවතින්නේ. එතකොට අපේ නිර්මාණ, අපි කන බොන දේවල්, අපි අඳින පළඳින විදිහ, එතකොට අපි හිතන විදිහ, මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. හැබැයි විශේෂයෙන්ම Tamanට සමීප දෙයක් වෙනස් වුණොතින් අපි කියනවා ඒක අනිත් දේවල් වලට වඩා දැනෙනවා. මම කියන්නේ අපේ හාමුදුරනේ ආදරය වගේ කාරණාවලදී, ඒහා සම්බන්ධ කාරණාවලදී එවැනි වෙනස් වීමක් සමහර වෙලාවට පිළිගන්නට, ඒ දරා ගන්නට අපේ හිත ශක්තිමත් නැති වෙන්නට පුළුවන්. ඒ නිසාමදෝ මන්දා යම් අවස්ථාවලදී ආදරය හා සම්බන්ධ කාරණාවලදී අපි හිතන්නේවත් නැති පැත්තකට අපි යොමු වෙනවා. අපි හාමුදුරනේ එහෙමනම් එවැනි අවස්ථාවලදී අපි කොහොමද මේ වෙනස් වීම දරා ගන්නට අවශ්‍ය වන්නේ? ඒ වගේම තමයි අපි දන්නවා මේ හැම දෙයක්ම වෙනස් වෙනවා කියලා. අපි පිළිගන්නේ නැහැ. නමුත් ඒක නොදන්නවා වගේ ඉන්නවා.
ඒත් එක්කම අපි හාමුදුරනේ ඒ වෙනස් වීම තුළදී ඒ අදහස් හා Tamanගේ අදහසොත් වෙනස් කරමින් ගලප ගන්නට අප කටයුතු කරන්නට ඕනේ කොයි ආකාරයෙන්ද? ඔව් සමන්ති දැන් මෙහි ඉන්න පිරිසට වගේම සනරාමර සෙවන ශ්‍රවණය කරන අපේ ශ්‍රාවක පිරිසටත් ජීවිතේ වරින් වර ප්‍රිය විප්‍රයෝගයන් එන්නට පුළුවන්. ප්‍රිය අය අයින් වෙන්න පුළුවන්. ප්‍රිය අය කිව්වම අම්මා තාත්තා බිරිඳ සැමියා දරුවෝ පෙම්වතා පෙම්වතිය ඕන කෙනෙක්. දැන් ප්‍රිය විප්‍රයෝගයට කියන අපිට ඇහැයි රූපේ හිතයි එකතු වුණාම සුවයක් දැනිච්ච හැම දෙයක්ම ප්‍රිය දේවල්නේ අපිට. කනයි ශබ්දේ හිතයි එකතු වෙච්ච වෙලාවේ සුවයක් දැනිච්ච හැම දෙයක්ම ප්‍රිය දේවල්නේ. හෝ ප්‍රිය අයනේ. අන්න ඒ ප්‍රිය අයගෙන් අපි වෙන් වෙනකොට අපට දැනෙන වේදනාව දුක අසහනය එක්ක අපි විනාශයකට යන්නේ නැතුව වැඩ කරන්නේ කොහොමද කියලා තමයි සමන්ති අහන්නේ. සමන්ති ඇහුවේ කැම්පස් ප්‍රශ්නයක් බූට් ටිව්වට පස්සේ මොකද වෙන්නේ වගේ එකක්. එතකොට හිත හදාගන්නේ කොහොමද බොන්න යන්නේ නැතුව? හිත හදාගන්නේ කොහොමද සිය දිවි නසා ගන්නෙ නැතුව? මං හිතන්නේ සමන්ති ඇහුවේ ඒ වගේ එකක් කියලා. ඉතින් මම කැම්පස් එකකනේ හිටියානේ. තාමත් PhD එකේ වැඩට කැම්පස් වල සම්බන්ධ තියෙනවා මම. මම කැම්පස් වල ස්වභාවය දන්නවා. ඉතින් මම ඔබලාට යෝජනා කරන්නේ මෙහෙමයි. ඔබලා එකිනෙකාට ආදරය වීම, ආදරය කිරීම ඒවයි කිසි වැරද්දක් නැහැ. ඔබලා ගිහි ජීවිත ගෙවන අය. ඒ වගේම ඒවයිදී නොගැලපීම් එනකොට ඒවයේ තවදුරටත් එකට යන්න බැරි තත්ත්වයන් උදා වෙද්දී මම හිතන්නේ හොඳම දේ තමයි ඒ නොගැලපීම් ගැලපීම් බවට පරිවර්තනය කරගන්න බැරි නම් හරි ඒ නොගැලපීම් වලට හිත හදාගන්න බැරි නම් හරි ඇත්ත වශයෙන්ම වෙන්වීම තමයි හොඳම එක. වෙන්වීම ඊටාම හොඳ එකක්. ඒ කියන්නේ මොකද හේතුව නොගැලපීම් මැද සමහරු අර මේ චූටි ආසාවක් නිසා චූටි මොකක් හරි අතීත කැමැත්තක් නිසා සමහර සම්බන්ධකම් වල දිගටම ගිහිල්ලා කසාදත් බඳිනවා. හැබැයි ඒ හැමදාම ඒගොල්ලෝ විඳවනවා. ඊට වැඩිය හොඳයි වෙන් වෙන එක. වෙන් වුණාම තියෙන ප්‍රශ්නේ වෙන් වෙච්ච අය මාත් එක්ක කතා කරලා තියෙනවා. ඒ කට්ටිය පළවෙනි සතියේ දෙකේ පුදුම දුකක් විඳිනා. ඊළඟට තුන්වෙනි සතිය වගේ වෙනකොට ඔරොත්තු දෙන්න ගන්නවා. හතරවෙනි සතිය වෙනකොට සාමාන්‍ය වෙනවා. ඒක හරියට කවුරු හරි මැරුණන් තත්ත්වය වගේ තමයි. මැරුණා කියලා ආරංචි වෙච්ච ගමන් අපිට කලන්තෙත් දාලා වැටෙනවා. මැරුණා කියලා ආරංචි වෙච්ච ගමන් එහෙම නෙවෙන්නේ. ළඟම එක්කෙනෙක් නම් දැඩි බැඳීමක් තියෙන එක්කෙනෙක් නම් කලන්තේ දාලා වැටෙනවා. ඊළඟට මේ මිනිය ගෙදරට ගේනකොට ආයෙත් වැඩි වෙනවා. ඊට පස්සේ මිනිය තියාගෙන දවස් 3ක් විතර ඕපාදූප කියෝලා ඔක්කොම ටික වෙලා පාන්සුකුල දීලා ඔක්කොම කරනකොට අර කලන්තේ දාපු ගතිය නෑ පාන්සුකුලේ දීලා අරන් යනකොටනේ. 7 දවස් වෙනකොට තව ටිකක් අඩුයි. 3 මාස වෙනකොට තව ටිකක් අඩුයි. අවුරුද්ද වෙනකොට කඳුලක්වත් වැටෙන්නේ නැතුව සමහරට අපි එයාගේ පින්කම කරනවා. මතක තියාගන්න. ඕනම එකක් අහිමි වුණාම අහිමි වෙච්ච ආසන්නම දින කීපෙ අපිට හිතෙන්නේ මෙතනින් එහාට මට පැවැත්මක් නැහැ කියලා. ඒ බය ඔබේ මනස ආක්‍රමණය කරලා තියෙන නිසා. ඒ අහිමි වීම සම්බන්ධව ද්වේෂය ඔබේ මනස වෙලාගෙන තියෙන නිසා. මම ඔබට යෝජනා කරනවා ඒ සිතුවිලි එකක්වත් ස්ථිර නැහැ. ඒ කෙටි කාලය ඔබ ශ්‍රී කල්පනාවෙන් ඉන්න. ඒ කාලය ඔබ වඩා සංයමයෙන් කලබල නොවි ඒ කෙටි කාලය ගෙවන්න. මොකද ගොඩාක් වෙන්නේ මනුෂ්‍ය සම්බන්ධකම් ආරම්භ ඉඳලා ඒව පවත්වාගෙන යන කාලෙදී එකිනෙකා විසින් එකිනෙකාට දේවල් ඒත්තු ගන්නවා. ඒ ඒත්තු ගන්නන දේවල් වලට තමනුත් යම්කිසි දුරකට ඊට පස්සේ ඇබ්බැහි වෙනවා. අනිත් එක්කෙනාව ඇබ්බැහි කරගන්න හදන දේවල් වලට උදාහරණයක්. විවාහකයෝ හැමතිස්සෙම අනිත් අයට ඒත්තු ගන්නනවා. නැත්නම් ආදරය කරන අය ඒත්තු ගන්නනවා. මා නැතුව ඔබට ජීවත් වෙන්න අමාරුයි කියලා. දැන් අම්මලා එහෙම තාත්තට ඕක කියනවා ඔබට ඇහිලා ඇති. තමුසෙට තේරෙයි මන් නැති දවසක. එහෙම අම්මලා නිතර කියනවා ඕගොල්ලෝ ටිකක් ඊට වැඩිය පොෂ් විදියට කියනවා. එහෙම ඒ තමයි මානව සම්බන්ධකම් වල ස්වභාවය. ලෞකික බැඳීම් වල ස්වභාවය අනිකාට ඒත්තු ගන්නනවා තමන්ගේ වටිනාකම්. ඊළඟට අනිකාට එයාගේ පැවැත්මට තමන් ඕන බව අවධාරණය කරන ඔයාගේ මනසට. ඔය සියලු සංවාද සාකච්ඡා කතා සිනමා නැරඹීම් ඇතුලේ ඔක්කොම කරන්නේ ඒ අනිකාට ඒත්තු ගැන්විල්ලනේ. වටිනාකම ඒත්තු ගන්නනවා. ඊට පස්සේ අපිට වෙන දේනේ අපි තේරුම් ගන්න ඕනේ.
අපි අනිකාට ඒත්තු ගන්නලා අනිකාට අපි නැතුව ඉන්න බෑ කියලා. අන්තිමට වෙන්නේ මොකක්ද? ඇත්තටම වෙන්නේ අනිකාට අපි නැතුව ඉන්න බැරි වෙනව නෙමෙයි. අපිට අනිකා නැතුව ඉන්න බැරි වෙනවා. තේරුණාද? ඕකට කියන්නේ මේ දර්ශනය කියන විෂයේ ඕකට කියන්නේ self deception කියලා. ස්වයං මිත්‍යාවකට ගොදුරු වීම කියලා. කියන්නේ අපි දිගින් දිගටම අනිත් එක්කෙනාට ඒත්තු ගන්නවන්නට උත්සාහ කරපු කාරණයකට අපි වහල් වෙනවා. අපි රැවටෙනවා. ස්වයං මිත්‍යාවක් කියලා කියන්නේ ඒක අපිම අපිට රැවටීමකට අපි ගොදුරු වෙනවා. ඒ කියන්නේ අපි අනිත් අයට ඒක දැඩි ලෙස ඒත්තු ගන්නවනේ. මම සරලව මේක උදාහරණකින් තෝරමුකෝ. දැන් අම්මලා හරි ආසයිනේ ගෙදර වැඩ ඔක්කොම යාළගේ අතින් කරා. ජනෙල් වහන්න, දොරවල් වහන්න, යතුරු කැරලිය ඒගොල්ලෝ ගාව තියාගන්න, ලයිට් නිමන්න, ටැප් වහන්න, රෙදි වේලෙන්න දාපු ආරන්තය ඒගොල්ලෝ අපිට බෑන ඔක්කොම වහනවානේ. මන් නැති වුණොත් මේ ගෙදර දොරක් ජනේලයක් වහන්න එකෙක් නැහැ කිය ඒගොල්ලෝ දිගටම වහනවානේ. ඇත්තටම අපි අයි වහන්න යන්නේ නැත්තේ. අපි වහන්න යන්නේ නැත්තේ අපි ඕව පැනලා කරන්න ගියොත් එහෙම එයාගේ හිත රිදෙයි කියලා. මොකද එයා ඒව ආසාවෙන් කරනවා අපිට පේනවා. හැබැයි අපිට ඒත්තු ගන්නනවා දිගටම එයා නැති වුණොත් එහෙම මේව කරන්න කෙනෙක් නැති වෙනවා. ඇත්තටම කාරණේ වෙන්නේ පස්සේදී වෙන්නේ එයාම ඒකට රැවටෙනවා. එයා කියන්නේ මුලින් ඒක එයා අපිට ඒත්තු ගන්නන්න කියපු කතාවක් වුණාට එයාටම හිතෙන්න ගන්නවා ඇත්තටම මම නැති වුණොත් මේ ගෙදර වැටෙන පොල් අහුලන එකක් නැහැ කවුරුත්. දොර වහන එකක් නැහැ. ළමයින්ට කාත් කවුරුත් නැති වෙයි මන් නැති වුණොත්. ඒකනේ ඔය ගොඩක් සියදිවි නසා ගන්න මිනිස්සු අපි දකින්නේ Taman සියදිවි නසා ගන්න කලින් ළමයි කෝච්චියට දානවා. Taman වහබොන්න කලින් ළමයා ළිඳට දානවා. ඇයි අර ස්වයං මිත්‍යාවේ. එයා හිතනවා එයා නැති වුණොතින් අර ළමයාට පැවැත්මක් නැති වෙයි කියලා. මම ඔබට යෝජනා කරනවා. ලෝකේ කවුරු අපි අතහැරලා ගියත් අපි විසින් කවුරු අතහැර දැමුවා කාටවත් මුකුත් වෙන්නේ නැහැ. මම ඔබට සහතික වෙනවා මුකුත් වෙන්නේ නැහැ. පොඩි කම්පන තත්වයක් තියේ මාසයක් දෙකක් පස්සේ සාමාන්‍ය වෙයි. මං හිතන්නේ ඉස්සර තරම් අර වහබොන මට්ටම නම් දැන් අඩුයිනේ. ඒ අඩු වෙන හේතු තව හේතු තියෙනවා. මොකද සමහරු නම් ඒ මට්ටමට හිත හැදිලා තියෙන ඒගොල්ලෝ එක සැරේ එක්කෙනෙක් එක්ක නෙමෙයි සම්බන්ධකම් ගෙනියන් තියෙන්නේ. ඒ නිසා අවුලක් නැහැ. සිම් එකක් කඩලා දාන එක විතරයි සමහරුන්ට. ඒ කරුම නේ පෞකාරකම. ඒක අවබෝධයක් නෙමෙයි. ඒ හිත හදා ගැනීම කියන්නේ ඒක පෞකාරකම. ඒ අර Tamanට කිසිම සදාචාරයක් ආචාර ධර්මයක් නැතුව ගියපු ගමනක ප්‍රතිඵලයක් ලෙස එයාට කවුරු ගියත් කවුරු හිටියත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔය ගොඩක් අවංකවම එකකටම එක්කෙනෙකුටම ඇලිච්ච බැඳිච්ච අය තමයි වැඩිම දුක් විඳින්නේ. ඒක මතක තියාගන්න. ඉතින් ඒ ඇලීම් උනත් ඒ අරමුණ කාලයක් අපෙන් දුරස් වෙන්න ඇලීම අඩු වෙනවා. ඒ අරමුණ දිගින් දිගටම ස්පර්ශ කරද්දි දැනෙච්ච දේවල් කාලයක් යනකොට දැනෙන්නේ නැහැ. මොකද ඒ අරමුණ විසුණුත් ඒ ස්පර්ශය විසුණුත් අපේ විඥානේ පෝෂණය කරනවා. ඒ නිසා මම යෝජනා කරන්නේ ඔය අතහැරීමකදී වෙන්වීමකදී මිය යාමකදී එච්චර කලබල වෙන්න එපා. ඒ කාලෙට ගියන්ට ඉතින් ඔය බණ අහන්න පුළුවන්. ගීත අහන්න පුළුවන්. ඒ කාලය ගෙවා ගන්න වෙන වැඩ ටිකක් කරන්න. සියදි විනාසා ගැනීම නම් ඒක මං හිතන්නේ තෝරා ගැනීම වලින් නරකම තෝරා ගැනීම. කවුරු හරි දාලා ගියා කියලා බොණ්ඩ මං හිතන්නේ ඒව අපිට පුරුදු කළේ අර පැරණි චිත්‍රපටිවල කට්ටිය කියලා. මොකද අපි දිගටම ඉස්සර බලපු චිත්‍රපටිවල පෙන්නනවා පෙම්වතා දාලා ගියොත් බොනෝ පෙන්නනවා. අලු බඳුනකුයි සිගරට් එකකුයි කටේ ගහගෙන එයා ඉන්නව ඇඳට වෙලා කල්පනා කර කර. එහෙමනේ අපිට පෙන්නන්නේ. එතකොට අපේ ඔළුවට දාපුවනේ ඒවා. අපිට කවුරු හරි අතෑරියොත් එහෙම අපෙන් වෙන් වුණොත් අපි බොන්න ඕනේ. මතක තියාගන්න ඒවා වෙලඳාමෙන් අපේ ඔළුවට දාපුවා. ඒවා සත්‍යවල් නෙවෙයි. ඔය ඕන හැඟීමක් මම ඔබට යෝජනා කරනවා දුකත් తాවකාලිකයි සැප හැඟීමත් తాවකාලිකයි. කිසිම වේදනාවක් නිට්ටය නැහැ. සුඛ වේදනාවක් නිට්ටය නැහැ. දුක්ඛ වේදනාවක් නිට්ටය නැහැ. අදුක්ඛම සුඛ වේදනාවක් නිට්ටය නැහැ. ඒ නිසා ඒ කිසිවක් මම කරගන්න එපා. මගේ කරගන්න එපා. මගේ ආත්මේ කරගන්න එපා. කවුරු ඔබත් එක්ක ජීවත් වුණත් කවුරු ඔබ අතහැර ගියත් ඔබට ජීවත් වෙන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඔබ විශ්වාස කර. වේදනාවක් කාලයක් තියෙයි. මොකද ඕනම ප්‍රිය කෙනෙක් වෙන් වුණාම කාලයක් වේදනාව තියෙනවා. ඒක කාලයක් ගෑවෑමෙන් ඇරිලා යයි. හැබැයි මම ඔබට යෝජනා කරනවා සියදිවි හානි කර ගැනීම නොකානොබී Tamanටම වද දෙන අත්කිලමතානුයෝගී ප්‍රතිපත්ති කවදාවත් පුරන්න එපා. ඒව නිසා ඒවා අර දැනුවත්කමෙන් අඩුම
තත්වයකදී වෙන දේවල් බුද්ධිමත් වෙන්න. දේවල් තේරුම් ගන්න. ඇයි අතහැරෙන්නේ කියලා වටහා ගන්න. ඇයි අතහැරෙන්නේ කියලා වටහා ගන්න. තමන් ඒ අතහැරෙනකන් අවංකව හිටියනම් ඒ ගැන සතුටු වෙන්න. නේද? අතහැරෙන තාක්කල් මගේ ඇරෙන තාක්කල් තමන්ට හොඳ අතීතයක් තිබුණා නම් සතුටු වෙන්න. ඒ වගේම ඒ ඊටාම හොඳට ඉඳලත් කෙනෙක් තමන්ව අතහැරලා යනවා නම් තේරුම් ගන්න. කොච්චර අවංක වුණත් ගිලිහෙන වෙලාවට නවත්තන්න බෑ. මං ඊයේ පෙරේද අහන් හිටියා අලුත් ගීතයක්. ඒකේ කියනවා හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ. වික්ටර් රත්නායකයි සංකදිනෙත්. හරි ලස්සන ගීතයක්. ඒක හොඳ පාඩමක් ගිහියන්ට දෙනවා. ගිහියන්ට හරි අපූර්වයේ පාඩම. හිතන්න දෙයක් තියෙනවා ඒකේ. මොකක්ද කියන්නේ? මනස සම්බන්ධ වෙලා තියෙනකන් විතරයි ඕන එකක් එක්ක තියෙන සම්බන්ධය. මනසේ සම්බන්ධය ගිලිහුණාට පස්සේ කිසිම සම්බන්ධයක් නැහැ. බුදුහාමුදුරුවෝ ඒ මනසේ සම්බන්ධ ගිලිහිච්ච අය එකට ඉන්නකොට කිව්වා චවෝ චවාය සද්දින් සංවසති. ඩෙඩ් බොඩි දෙකක් එකට තියෙනවා වගේ. එහෙනම් මල මිනිසෙක් මල ගැහණියක් සමග ඉන්නවා වගේ. මල ප්‍රේතයෙක් මල ප්‍රේතියක් සමග ඉන්නවා වගේ. ඒ ඔබ හොඳට තේරුම් ගන්න. බුද්ධිමත් වෙන්න. දේවල් අවබෝධ කරගත්තොත් දරා ගැනීම දුෂ්කර නැහැ. ගෘහ ජීවිතේ මානව සම්බන්ධකම් ඇති වෙනවා නැවතෙනවා. තේරුම් ගන්න ඕන එකම දෙයයි. සම්බන්ධකමක් හැදුනා කියන්නෙම වෙන්වීමත් පටන් ගත්තා කියලා. ඒක දැනගෙන සම්බන්ධකම් වල යන්න. ගිහියෝ සම්බන්ධකම් වල නොයන්න ඕනේ දැනගෙන යන්න. කිසිම සම්බන්ධකමකට නොයා ඉන්න හිතනවා නම් මහාන වෙන්න. එහෙම නැති අය ගිහි ගෙදර දැනගෙන සම්බන්ධ. අපි දන්නවා මේ කෝප්ප මොකක් වෙනවද? කවදා හරි බින්දෙනවා. බින්දෙනවා කියලා පාවිච්චි නොකර ඉන්නත් එපා, පොළවේ ගහන්නත් එපා. සිහිනුවණින් කෝප්පේ පාවිච්චි කරන්න. සිහිනුවණින් පාවිච්චි කරන්න. බින්දෙන දවසට දරා ගන්න පුළුවන් වෙයි. මොකද හේතුව කලින්ම දැනගෙන හිටියා මේවා කොහොමත් බින්දෙන දේවල්. ගණිද්දිම දැනගෙන හිටියා බින්දෙනවා කියලා. බින්දෙන දවසට හුල්ලන ප්‍රමාණය අඩුවේ. බින්දෙන බව දැනගෙනත් ගත්තු නිසා ටිකක් තියෙයි. නමුත් අඩුවෙයි වේදනාව. අසහනය අඩුවෙයි ඔබට කියලා මම යෝජනා කරනවා. එහෙමයි අපේ හාමුදුරුවනේ. දැවෙන කතරේ දම්දිය රැඳුණු ඊතන සෙවන සනරාමර සෙවන මේ මොහොතේදී ඔබට අපි ආරාධනාවක් කරනවා. ඔබේ ජීවිතේ නැත්නම් ඔබේ සිතෙත් යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ සඳහා ඔබට අවස්ථාව ලැබෙනවා. අපි මයික්‍රොෆෝනයක් ලබා දෙන්නම්. ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්නට අපේ හාමුදුරුවන්ට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අප සෑම දෙනාටම මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ මතක තියා ගැනීමට ගොඩක් දේවල් තිබෙනවා. මම කැමැති දැනගන්න අපගේ ශිෂ්‍යයන් වශයෙන් අප ධාරණ ශක්තිය වැඩි දියුණු කරගන්නේ කෙසේද කියලා. ඊටාම මේ වැදගත් ප්‍රශ්නයක් අපේ පුතා ඇහුවේ. අධ්‍යාපනික ඔබේ ජීවිතේට ඊටාම ප්‍රයෝජනවත් වෙන ප්‍රශ්නයක්. මේ මතක ශක්තිය කියන එක කොහොමද ධාරණ ශක්තිය කියන එක වැඩි දියුණු කරගන්නේ කියන එක. අංක 1 තමයි අපට යමක් මතකයේ රඳවා ගන්නට අවශ්‍ය නම් තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අපි ඊට බාධාකාරී දේවල් ටික අපේ මනසින් බැහැර කරගත යුතුම වෙනවා. දැන් බුද්ධ ධර්මයේ උත්තරේ කිව්වොත් අපි අපගේ අරමුණට ඉලක්කයට අදාළ නැති දේවල් වලට ඇහෙන් ආස වෙන්න ගත්තොත්, කනෙන් ආස වෙන්න ගත්තොත්, දිවෙන් ආස වෙන්න ගත්තොත්, නාහෙන් ආස වෙන්න ගත්තොත්, කයෙන් ආස වෙන්න ගත්තොත් ඒ ආසාවන්ට අපේ මනසේ ලොකු ඉඩක් හැදෙද්දී අපේ අර දෙයක් අවබෝධ කරගැනීමේ, ග්‍රහණය කරගැනීමේ, ධාරණය කරගැනීමේ මානසික ඉඩ ඇහිරී යන්නට තියෙන ඉඩකඩ වැඩි. ඒකනේ කියන්නේ නීවරණ කියලා ඒවට. කාමච්ඡන්දයට නීවරණයක් කියන්නේ ඒකයි. අධික ද්වේෂය තියෙන කොටත් අපිට ඒ මතක ශක්තිය, ධාරණ ශක්තිය ඊටාම බරපතල ලෙස අඩු වෙන්න පටන් ගන්නවා. ඊළඟට නිදිමත. තීන මිද්ද කියන එක නිදිමත, කම්මැලිකම. සිතයි සිතුවිලි නිදිමත බවින් යුක්තයි නම් මොන සබ්ජෙක්ට් එක අහන් ඉන්න ගත්තත්, ඒ විෂය අහන් ඉන්න ගත්තත් ඒක ඔළුවට යන්නේ නැහැ. ඒ අර මතක නැතුව ප්‍රශ්නයක් නෙවෙයි. ඒක අර අපේ මනස එකට ප්‍රතිචාර දක්වපු විදිහේ තියෙන ගැටලුව නිසා ඒක ධාරණය වෙලා නැහැ. මොකද අපි නිදිමතේ අහගෙන ඉඳලා තියෙන්නේ. අපේ මනස අවදිමත්ව ඉඳලා නැහැ.
ඊළඟට අපිත් එක්ක තියෙන ද්වේෂයන් ඒ කියන්නේ ඔය පැරණි රිසල්ට් ගැන හිතලා මෙච්චර පාඩම් කරා වැඩක් උනේ නැහැ කපලද කොහෙදයි එහෙම අපිට ඇති වෙන ද්වේෂයන් තියෙනවානේ ඒ කියන්නේ අපි ගැන ඇති වෙන පසුතැවිල්ල අපි ගැන ඇති වෙන තරහ අපි ගැන ඇති වෙන නොකමැත්ත අන්න ඒකත් පුතා බාධාවක් වෙනවා අපිට අලුත් දෙයක් ග්‍රහණය කර ගැනීම ඊළඟට සැකය ඉපදුනොත් ඒ කියන්නේ විශ්වාසය නැති වුණොත් විශ්වාසයේ සහිත දේවල් අපිට ටක් ගාලා මතක හිටිනවා. කියන්නේ අපිට හරියටම විශ්වාසයෙන් අහුම්කම් දීපු දේවල් තියෙනවනේ. අපිට ඒව මතකයි ජීවිතේ පුරාම. හැබැයි අහන් ඉඳිද්දිම කොන්ෆිඩන්ස් එකක් නැත්තම් වැඩක් තියේද? මොකටද නැහින්නේ? අන්න ඒ වගේ අර අපේම දිය වෙච්ච අදහසක බොහොම මේ විසිරී ගියපු අදහසක ඉඳන් අහුම්කම් දුන්නොත් අපේ ධාරණ ශක්තිය දුර්වල වෙයි. ඇත්තටම ඕකට කියන්නේ බුද්ධාගමේ නීවරණ කියලා. මම හිතන්නේ ඕන දෙයක් අපිට පරිපාකයට යන්න ඒවයි උපරිමයට යන්න තියෙන බාධා පහක් ඕක. ඊළඟට ඕකට උපායක් විදියට බුදුදහම යෝජනා කරනවා සතිය දියුණු කරන්න කියලා. කියන්නේ හැමෝම දවසේ අඩුම විනාඩි 20ක්වත් මම යෝජනා කරනවා උදෑසන සහ සන්ධ්‍යා යාමේ ආනාපාන සතිය වගේ දෙයක් ප්‍රගුණ කරන්න කියලා. ඒක හරීම උපකාර වෙනවා ධාරණයට. ධාරණ ශක්තිය දියුණු කරගන්න හරි උදව්වක් වෙනවා. මොකද අපි අර ඊටාම සියුම් හුස්ම පොදට හුස්ම රැල්ලටනේ අපේ අවධානය යොමු කරන්නේ. ඒකෙන් අපේ මනස ඉගෙන ගන්නවා තියුණු ලෙස අවධානයට. තියුණු අවධානය. මේක මේ බ්‍රීතින් එක්සර්සයිස් එකක් නෙමෙයි ආනාපාන කියන්නේ. ස්වභාවිකවම මේ හුස්ම පහළට යන එකත් ඉහළට ගන්න එකත් ස්වභාවික වෙන ක්‍රියාවලිය සියුම්ම ග්‍රහණය කරන එක. නහය අගට අපේ මනස යොමු කරගෙන. ඉතින් එවැනි භාවනාවක් මම ඔබට පුහුණු වෙන්න කියලා යෝජනා කරනවා. ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට භාවනාව ගැන විශ්වාසෙත් හරි අඩු වුණාට බටහිර ලෝකෙ පුදුම ප්‍රබලයි භාවනාව. ඒ කියන්නේ ඇමරිකාව කැනඩාව වගේ මම ඒ රටවල් වලදී දැකලා තියෙනවා මිසසාගා කියලා ප්‍රාන්තයක් තියෙනවා කැනඩාවේ. එහේ පොලිසිය මාසෙකට දවස් කීපයක් යනවා මිසසාගා බෞද්ධ විහාරයට දවසක් මෙඩිටේෂන්. ඒගොල්ලෝ කරන්නේ මයින්ඩ්ෆුල්නස් කියන සතිමත් බව වැඩිම කියන එක. ඒ කියන්නේ ඒගොල්ලෝ ආනාපාන සතිය පුහුණු වෙනවා. මං ඇහුව ඇත්තටම ඇයි ඕගොල්ලෝ පුහුණු වෙන්නේ මේවා කියලා. ඒගොල්ලෝ කියනවා අපිට හිත ඒකාග්‍රව තිබීම අවශ්‍යයි අපේ රාජකාරියේදී. අපි හරියටම අපේ රාජකාරියේදී සංයමයෙන් කටයුතු කිරීම අවශ්‍යයි. ඉතින් අපිට ඒ විශ්වාසය අපේ භාවනාව ගැන නැහැනේ. වටහිරයාට තියෙනවා. අපි හිතන්නේ භාවනා කරනවා කියලා කිව්වොත් එහෙම මොකක් හරි ඇත්තටම කිව්වොත් ගෑනු ළමයා දාලා කියලා. එක්ක පිරිමි ළමයා අතහැරලා ඔන්න ඔහොමනේ භාවනාව ගැන අපිට තියෙන්නේ. ගොඩාක් ගම්වල එහෙම භාවනා කරනවා කියපු ගමන් අහන්නේ ඇයි ප්‍රශ්නයක්ද කියලා. ඒ ප්‍රශ්න හින්දා නෙමෙයි භාවනා කරන්නේ. අන්තරෙම ප්‍රශ්නයක් ඉතින් කොහොමද? ඒ භාවනාව කියන්නේ අපේ හිතේ සාමය ගොඩ නැගීම. ඒකාග්‍රතාවය. අර ආනාපාන සතිය පුහුණු වෙන්න කියන්නේ පුතා මොකක්වත් ඉඳ නෙමෙයි. ඒක පුහුණු වුණාම අර හිත එක දෙයකට නැමුරු වෙන්න ඉගෙන ගන්නවා. ඊළඟට ඒකම අපිට තව දෙයක් කරද්දිත් වෙන දේවල් වලින් මනස ඈත් කරගෙන ඒ ක්‍රියාවට යොමු වෙන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඒකෙන් තමයි ධාරණ ශක්තිය ප්‍රගුණ වෙන්නේ. කොටින්ම කියනවා නම් මෙහෙමයි. මේ කෝප්පේ දැන් වතුර පිරিলা හොඳේ. මේකට තව ඒවා දැම්මොත් උතුරලා යනවා. මේකට ලෝකේ වටිනම දියර වර්ගේ පුරව ගන්න ඕන නම් ඉස්සෙල්ලා මේ වතුරස් කරන්න ඕන. අපේ මනසෙත් අපට ඕන ටික තියාගන්න නම් අපේ මනස පුරෝගෙන තියෙන අනවශ්‍ය දේවල් ටික පුළුවන් තරම් සිහි නුවණින් ඒවට මනසින් වටිනාකම් දෙන්නේ නැතුව අත්හරින්නම වෙනවා. එතනින් තමයි ඒ ධාරණ ශක්තිය ගොඩ නැගෙන්නේ. මම යෝජනා කරන්නේ ඇත්තටම එදිනෙදා කළ යුතු වැඩ ටික එදිනෙදාම කරන්න කියලා. කල් නම් ගන්න එපා. මොකද ඔබලාගේ විෂය අපේ වගේ කලා විෂයන් නෙමෙයිනේ. හරියට වැඩ තියෙනවා. ගොඩාක් මහන්සි වෙන්න ඕන. අනිත් එක ඉංග්‍රීසියෙන් ගොඩක් ඒව උගන්වන්නේ නේ. සිංහලෙන් ඉගෙනගෙන ආපු ළමයි මෙහෙදී උසස් පෙළ සිංහලෙන් කරලා මෙහෙදී ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න පටන් ගන්නකොට මම දන්නවා ළමයිට කොච්චර අමාරුද. මොකද මේ විෂයට අදාළ දේවල් එහෙම ඇත්තටම සිංහලෙන්ම ඉගෙනගෙන දුෂ්කරයි උඩට යන එක. ඉතින් ඔබලාට ලොකු අවධානයක් පවත්ව ගන්නම වෙනවා මේ කටයුතු වලදී. මම කියන්නේ ඒකට හොඳම දේ තමයි එකිනෙකා උදව් කරගන්න කියන්නේ. උදව් කරගන්න. ඒ කියන්නේ මොකද ඔක්කොම එක වලට වැටෙන්නේ ආවම මේක මොරටු කැම්පස් එකට යනවාමයි කිය දැඟලුවට මොකද ආවට පස්සේ තමයි තේරුන්නේ මේ මොකද්ද වුනේ කියලා. මම දන්නවා ඒක හොඳටම. ඒක තමයි වෙන්නේ. නමුත් දැන් මේ වලෙන්ම ගොඩ එන්න ඉපේ. නේද? මේ වැටිච් එකෙන්මනේ ගොඩ එන්න ඕන. 아무තු එකකින් ගොඩ එන්න බෑනේ. දැන් මේකෙන් ගොඩ එන්න ටීම් එකක් විදිහට වැඩ කරන්න. ටීම් එකක් විදිහට වැඩ කරන්න. රංචුවක් විදිහට වැඩ කරන්න.
එතකොට මං හිතනවා ඔය අසහනයන් අතෘප්තිකර තත්ත්වයන් අඩුවෙයි මානසික විඩාව එන වෙලාවට ඒවා රිලැක්ස් වෙන්න සින්දු අහන්න නාට්‍ය බලන්න පොඩි පොඩි වැඩ සමාජ වැඩ කරන්න බණ අහන්න ඒවා තියාගන්න. මොකද හැම තිස්සෙම මේ දත්ත විතරක් පුරවගෙන බෑ. අමාරුයි අසහනෙ වැඩි වෙනවා. ආතතිය වැඩි වෙනවා. විභාග කාලෙදි පුළුවන් තරම් රංචු විදියට වැඩ කරන්න. තනි නම් වෙන්න එපා. තනි වෙන්න බය හිතෙනවා. මොකද සමහරු ඉන්නෝනේ ඒ අතරේ බය කරන මම මේ ටික ඉවරයි ඔයා ඉවර නැද්ද? ඒවා කියනකොට නේ ඇඟ හීතල වෙන්නේ. ඒ කියන්නේ අපි අත අල්ලපුවත් නැති ඒවා අර ඉවරයි කියනවා. මම ඔබට යෝජනා කරනවා විශ්වවිද්‍යාලවල ඔය පොලිටික්ස් තියෙනවා. හොඳේ. ඒ නිසා කරුණා කරලා කවදාවත් තමන්ගේ පන්ති සගයා තරඟකරුවා කරගන්න එපා. තමන්ගේ පන්ති මිතුරා තමන්ගේ ළඟම ඉරිසියාකාරයා හෝ තරඟකාරයා කරගන්න එපා. එහෙම වුණොත් නම් ගොඩාක් අමාරුවේ වැටේ අසහනයටමපත් වෙයි. හැම තිස්සෙම මතක තියාගන්න තරඟයේ තියෙන්නේ ඔබට ඔබ සමග විතරයි කියලා. එතකොට මං හිතනවා ඔය අධ්‍යාපනික ප්‍රශ්න ටිකට පොඩි හරි උත්තරයක් ලැබෙවි කියලා මම හිතනවා. ඔබම තමයි ඔබේ ප්‍රශ්න විසඳ ගන්න ඕන. දෙයියන්ට පුදුන්ට කාටවත් විසඳ දෙන්න බෑ. සිහි කල්පනාවෙන් ඔබ ඔබේ වැඩ ටික කරන්න ඒකට අවධානය යොමු කරන්න. සත්‍ය සම්පජඤ්ඤ තමයි යෝජනාව. සිහි නුවණ හැම වෙලාවකම පාවිච්චියට ගන්න. එහෙමයි අපේ හාමුදුරුවනේ. කෝපය ඔබේ සිතට ආශ්‍රණයෙන්ම ඔබ එය පාලනය කළ යුතු බව ඔබ දන්නවාද? සනරාමර සෙවන අද සිරස FM සනරාමර සෙවනේ මේ විශේෂ පටිගත කිරීමේ අවසන් ගැටලුවයි මේ ඉදිරිපත් කරන්නේ. අපේ හාමුදුරුවනේ සිත ගැන තමයි මේ ගැටලුවෙන් විමසන්නේ. එදිනෙදා සමාජයේ අපි ජීවත් වෙනකොට සමහර වෙලාවට අපි අපිව අයිති කරගන්නවා, තව කෙනෙක්ව අයිති කරගන්නවා. ඔයා අපේ ගමේ, ඔයා අපිත් එක්ක ඉන්න ඕනේ. ඔයා මගේ යාළුවා, මගෙත් එක්ක ඉන්න ඕනේ. මේ වගේ දේවල් අපි නොදැනවත්වම අපේ අතින් සිදු වෙනවා අපේ හාමුදුරුවනේ. ඉතින් සමහර වෙලාවට මේන් හිත රිදීම ඇති වෙන වෙලාවල් අපි දකිනවා. දැන් මේ හැම දෙයකටම මුලවන්නේ අපේ තෘෂ්ණාව, අපේ සිත. එතකොට සිත මේ ආකාරයෙන් ක්‍රියා කරද්දී යහපත අයහපත හොයාගන්නට අපිට බැරි වෙනවා. අපි හාමුදුරුවනේ අපි අපේ සිතේ අපූර්ව සාමකාමීත්වයක් රඳවා ගන්නට ඕනේ කොයි ආකාරයෙන්ද? ධර්මානුකූලව මේ පිළිබඳව පහදා දෙන්නට ඉල්ලා සිටිනවා. දැන් සමන්ති අහන ප්‍රශ්නය දැන් අපට අපි කාගෙත් ගාව ස්වභාවයෙන්ම අපේ රංචුවට ඇලෙනවා. මම උදාහරණයක් කිව්වොත් දැන් මාතරයට තියෙන ලෙඩක් තමයි කොහේට ගියත් මාතර කෙනෙක් හොයාගැනීමේ ලෙඩේ. ඒ සබරගමුවේ කට්ටියටත් ඒ ලෙඩේ තියෙන සබරගමුවේ අය හොයා ගැනීම. නුවර අයට වෙනමම ලෙඩක් තියෙන උඩරට අය හොයා ගැනීම. දැන් ඒ ලෙඩේ මේ ලංකාව වගේ දූපතක ඉපදිච්ච අයට හරි අධිකයි. ඒක මේ සුළුපටු එකක් නෙමෙයි. ඒක තියෙනවා ඊළඟට ඒක හොයාගෙන විතරක් අපි නැවතුනොත් ඇති පලාත හොයාගෙන කුලේ හොයාගන්න යන්නේ නැතුව. මොකද නැත්තම් ඊළඟට හොයාගන්න උත්සාහ කරන්නේ මොකද්ද? ඔයාලගේ වාසගම මොකද්ද? සර්නේම් හොයනවා. සර්නේම් එක ඇතුලේ හොයාගෙන යනවා මෙයා අපේ කුලේද? මතක තියාගන්න ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ සුද්දොන්ට එහෙම අපිව බෙදන්න ආයේ මුකුත් කරන්න ඕනේ නැහැ. අපි ගාව ඔය ඇතුලේ තියෙන ටික හොඳටම ඇති. ඔය අපි හිතනෝනේ ඇමරිකන් කුමන්ත්‍රණ අර කුමන්ත්‍රණ මේ කුමන්ත්‍රණ ආයේ මේ කුලවාදී ප්‍රාදේශීයවාදී ශාසනයේ නම් නිකායවාදී ඔය ටික තියෙන තාක්කල් අපි දිනයිද කියන්නකෝ. ඒ සරලව හිතන්න. ඔය ටික තියෙන තාක්කල් අපි කුලල් කන එක නවතින්නේ නැහැ. ඒක තමයි අපේ ඇත්ත. උඩරටයි පහතරටයි ගොයිගම මිනිස්සුවත් එකතු නැහැ. දැන් උඩරටත් ගොයිගම පහතරටත් ගොයිගම ඉන්න ඒගොල්ලොත් එකතු නැහැ. කසාද එහෙම බඳින්නේ ඒ කැමතිත් නැහැ. උඩරට අයට කියන පහතරට අය බයියෝ කියලා. පහතරට අයට කියන පාත්තයෝ කියලා. මොනවා කරන්නද අපේ රටනේ? අපේ උපාධි නෙමෙයි අපේ උපාධි 100ක් ගැහුවත් අපිම තමයි. නේ? ඩබල් PhD ගහලා කුලේ ඔළුවේ. ප්‍රාදේශීයවාදී ඔළුවේ. ඉතින් ඒකෙ සිද්ධ වෙන අයහපත තමයි මතක තියාගන්න අපි කුලල් කනවා. ඒ දරුණු ප්‍රාදේශීයවාදී ගති කොතන ඇති වුණත් කුලල් කනවා. දැන් කැම්පස් වල මං ඉන්න කාලේ තිබුණේ හොස්ටල්. අපේ හොස්ටල්. ඉතින් අනිත් හොස්ටල් එකේ ඇත්ත එක hina වෙන්නෙත් නැහැ. ඉස්සර තිබුණ අපේ කොළඹ නම් තෙලවලයි කිත්‍යා කරේ කියලා දෙකක්.
කිත්‍යාගරේ අයට නයි වගේ පේන්නේ තෙලවල කට්ටිය. තෙලවල අයට පොළොංගු වගේ පේනවා කිත්‍යාගරේ කට්ටිය. කරුමනේ. මතක තියාගන්න සියලු ශිෂ්‍ය අරගල පරාදයි. සියලු ශිෂ්‍ය අරගල ඕවයිදි පරාදයි. ඉවරයි. ඒ නිසා බුද්ධිමත් වෙන්න ළමයි. බුද්ධිමත් වෙන්න. අපේ මේ ලෝකේ අපි ජීවත් වෙනකොට සාමාන්‍යයෙන් අපේ මේ අවරගණේ හිත කැමති අපට ප්‍රිය රංචුවක් එක්ක විතර පොඩි කල්ට් එකක් එක්ක විතර ජීවත් වෙන එක අපේ හැටියක්. දැන් ඕකට එකඟ වීම ඕකට වහල් වීම කියන්නේ අපි කිසිම ආකාරයක අපේ ප්‍රඥාවත් දියුණු නොකිරීම කියන්නේ. විවිධත්වයේ එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් එතන තමයි මිනිස්සු සාර්ථක. දැන් මම පිට රටවල් වලට ගියාම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඒ රටේ කෑම දෙනකම් දෙන්නෙම නැහැ කියන්නකෝ. දෙන්නෙම රතුහාලුයි බතුයි. ඒ රටේ කෑම කියන එක දෙන්නේ නැහැ මිනිස්සු. ඒ කියන්නේ අපි කොයි ලෝකෙ ගියත් අර ඒ අපි හිතාගත්තු ටිකක නවතිනවා. මම කියන්නේ අපේ එක අමතක කරලා දාන්න කියලා එහෙම කියලා. නමුත් අපි අර බෙදෙන්නේ ඒව හොයාගන්න. මම සරල උදාහරණයක් කියන්නේ. තරහ වෙන්න එපා හොඳේ. දැන් සමහර රටවල් වලට ගියපු අය ඉන්නවා ලංකාවෙන් උපාධි අරගෙන සහ තාක්ෂණික විශ්වවිද්‍යාලවල. ඒ කියන්නේ ඔය ටෙක් වගේ ගියපු කට්ටිය. ටෙක් ගියපු කට්ටියටත් යන්න පුළුවන් ඔය ඕස්ට්‍රේලියාව ඒ වගේ රටවල් වලට. කැම්පස් වලින් උපාධි ගත්ත අයටත් යන්න පුළුවන්. පුදුම වැඩේ කියන්නේ ගියාට පස්සේදී ඒත් බෙදෙනවනේ. නන්දා ගන්නවා. අර ගොල්ලන්ට කියන්නේ මැක්කෝ. ඒ කියන්නේ මැකැනික්ලලු. කොන් කරනවා. එකට මියුසිකල් ෂෝ එකක් කරන්නේ. එකට බණක්වත් අහන්නේ නැහැ. සමහර තැන්වල සමා වෙන්න කිව්වට. ඒ ඇයි අර හැදෙන කල්ට් මම ඔබට යෝජනා කරනවා ඒ ගෝත්‍රික චෛතසික අයින් කරමු. අපි කවුරුත් මේ විශ්වවිද්‍යාලයේදී ශිෂ්‍යෝ. අපි කවුරුත් පාරට බැස්සම පුරවැසියෝ. හාමුදුරුවෝ අපි කවුරුත් ආගමික අයත් පුරවැසි නීතියට යටත්. දැන් මම රටේ අපරාධ නීතියට යටත්නේ. දණ්ඩ නීතියට මම යටත්. හාමුදුරු නීතිය වෙන නීතියක්. ඒක ආණ්ඩුවට අයිති නෑ. ආණ්ඩුවට ඒක අමාරුයි කරන්න. ඒක භාග්‍යවතුන් වහන්සේ කියලා තියෙනවා. විනය නීතිය. හැබැයි අපි ඔක්කොම රාජානන් අනුවත්තිතෝ. ඉන්න රජුරුවන්ට අනුගතයි. ඒ කියන්නේ තියෙන නීතියට යටත් අපි. මම ඔබට යෝජනා කරන්නේ ඔබේ හිතේ අර පැන නගින අපේ මගේ කියලා හදාගන්න චුට්ටි කණ්ඩායම් චෛතසිකවලට ගොදුරු වෙන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ අපිට අනිත් අයගේ තිබෙන විවිධත්වය අඳුන ගන්න අවස්ථාවක් නැති වෙනවා. වෙනස්කම් වටහා ගන්න අවස්ථාවක් නැති වෙනවා. මම නම් විශ්වවිද්‍යාලේ ඉඳිද්දි හැමෝම ආශ්‍රය කළා. හැමෝම මං හොස්ටල් හිටියෙත් නෑ. ඔක්කොම එක්ක තෙලවලත් ඇසුරු කරා, කිත්තියාගරෙත් ඇසුරු කරා, ඔක්කොම ඇසුරු කරනවා. හැමෝම ළමයි අපේ බැච් එක. අපේ යුනිවර්සිටි එකේ ළමයි. එතනදී අපි මං හිතන්නේ ප්‍රාදේශීයවාද කුරුණෑගලින් ඇවිල්ලාද වයඹද දකුණේද ඒ වගේ පටු තැන්වල හිර වෙන්න හොඳ නෑ. අපි උදව්වක් කරනකොට අපි උදව්ව කරන්න ඕනේ කාටද? උදව්ව අවශ්‍ය කෙනාට. අපි උපකාරයක් ඕන වෙලාවෙදී උපකාර කරන්න ඕනේ උපකාරය ඕනි කෙනාට. ඒකනේ බුද්ධාගම. බුද්ධාගමේ මූණු බලා නේද බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? මේ ශාසනේ තියෙන්න බෑ කුල. තාම කුල තියෙනවා ලංකාවේ ශාසනේ. සමා වෙන්න ඒක මම දන්නවා. දැන් ටික දුරු වීගෙන යන්නේ වාසනාවකට. දැන උගත් හාමුදුරුවෝ බුද්ධිමත් හාමුදුරුවෝ දැන් ටිකක් හරි ඉන්නින්ද. ඉස්සර තදට තිබුණා මේවා. හැබැයි ටික දැන් ඒව දිය වෙනවා. ඒක දියම කරන්න ඕන. භාගතුන් වහන්සේ කිව්වේ මොකද්ද? ගංගානම් ගඟෙන් ආවත්, යමුනානම් ගඟෙන් ආවත්, අචිරවතී නම් නදියෙන් ආවත්, කොයි ගඟෙන් ආවත් මූදට වතුර වැටුනම මූදේ වතුර ලුණු රහයි. ඒක මූදු වතුර. ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර මේ සිව් කුලයෙන් කවුරු ආවත් මේ හැබැයි ටික දැන් ඒව දිය වෙනවා. ඒක දියම කරන්න ඕන. භාගතුන් වහන්සේ කිව්වේ මොකද්ද? ගංගානම් ගඟෙන් ආවත්, යමුනානම් ගඟෙන් ආවත්, අචිරවතී නම් නදියෙන් ආවත්, කොයි ගඟෙන් ආවත් මූදට වතුර වැටුනම මූදේ වතුර ලුණු රහයි. ඒක මූදු වතුර. ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර මේ සිව් කුලයෙන් කවුරු ආවත් මේ ශාසනයේදී ශ්‍රාවකය තමයි. ඒ මගේ අනන්‍යතාවය. හැබැයි මම අනිත් අයගේ හඬට ඇහුම්කම් දෙනවා. මම අනිත් අය එක කතා කරනවා, අනිත් අය එක වැඩ කරනවා. මගේ අනන්‍යතාව තියෙන්න පුළුවන්, මගේ ප්‍රාදේශීය අනන්‍යතාව, මගේ ශාසනික අනන්‍යතාව නේ. ඒත් මතක තියාගන්න අපිට අනිත් අයගේ අනන්‍යතාව එක්කත් වැඩ කිරීමේ සහ එකතුව ඉඳීමේ ශක්තියක් අප තුළ නිර්මාණය කරගත යුතුමයි. ඒකෙන් තමයි විශ්වවිද්‍යාලයක ඕනම දෙයක් සාර්ථක වෙන්නේ. ගෙදරක වුණත් එහෙමනේ. ගෙදරක වුණත් ඒ මූණු බැලීම් බෙදාවෙන් කිරීම නැවැත්තිය යුතුයි නේ.
අම්මලා තාත්තලාත් නවත්තන්න ඕනේ ඉගෙන ගන්න ළමයි, හැදෙන්න ළමයි, නැහැදෙන්න ළමයි. ඔහොම ළමයි වෙන් කරොත් එහෙම මොකද වෙන්නේ? එතකොට ඒ ගෙදර අසාධාරණ තැනක් නේ. එතන අයුක්ති සහගත තැනක් නේ. එක වෙන්න හොඳ නැහැ. නිසා ගෙදර එක වෙන්නත් බෑ. විශ්වවිද්‍යාලයක් ඇතුලේ එක වෙන්න හොඳත් නැහැ. රටේ එක වෙන්න හොඳත් නැහැ. කාටත් පුළුවන් වෙන්න ඕනි කාත් එක්කත් වැඩ කරන්න. අපේ හිත අර පටු සීමාව ඉල්ලනකොට නෑ දෙන්නේ නෑමයි එතන නවතින්න කියලා හිතට ඒත්තු ගන්නනවා. එතකොට තමයි අපි නියම ප්‍රඥාවන්ත මිනිස්සු ලෙස හැසිරුණා වෙන්නේ. ඉතින් ඊටාම ශ්‍රද්ධාවෙන් ඔබ මේ කාරණා රසම ශ්‍රවණය කරන්නට යෙදුණා. මං හිතනවා ඔබට ඔබගේ හිතත් එක්ක වැඩ කරන්න අත්‍යවශ්‍යම ආයුධය ලෙස මම යෝජනා කරන්නේ පඤ්ඤා යුධය. ප්‍රඥාව. මේ සෑම එකකම මං අවධාරණය කළේ මොකද්ද? නුවණ. ප්‍රඥාවන්ත වෙන්න. ප්‍රඥාවන්ත වුණොත් මේ සමන්ත ඉදිරිපත් කරපු හැම ප්‍රශ්නයකටම තිරසාර උත්තරේ හම්බ වෙනවා. නිවැරදිම උත්තරේ හම්බ වෙනවා. ප්‍රඥාවෙන් තමයි හෙළඹෙන්න ඕන. බුද්ධ ආගමේ කිව්වේ ආර්ය මාර්ගයේ ඒ උතුම් ජය ලබන්න නම් ඇති කරගන්න ඕන මොකද්ද? සම්මා දිට්ඨි. සම්‍යක් දෘෂ්ටියෙන්ම එළඹෙන්නට ඕනේ. නිවැරදි සංකල්ප වලින්ම නිවැරදි සිතුවිලි වලින්ම එළඹෙන්න ඕනේ. ඒ එළඹුම තමයි අපේ ප්‍රශ්න විසඳා ගන්නට අපට නියම මාර්ගෝපදේශනය වන්නේ කියන එක මේ වෙලාවේදී සිහිපත් කරන්නට කැමතියි. එහෙමයි අපේ හාමුදුරුවනේ. අද සිරස FM සනරාමරසවන මේ විශේෂ පටිගත කිරීම මින් නිමාවට පත් කරන්නට අපේ සූදානම. ඉතින් ඔබ ගැනම යලි යලිත් හිතන්නට අවස්ථාව ලබා ගත්තා කියලා අපි විශ්වාස කරනවා. කලින් මතක් කළා වගේම ඔබ බොහොම වාග්යවන්ත පිරිසක්. ඉතින් ඔබේ ගමනට බාධා කරන ව්‍යාකූල කරන යම් දේවල් තියෙනවා නම් ඒයින් මිදෙන්නට ඔබට අපේ හාමුදුරුවන් යෝජනාවන් රැසක් ලබා දුන්නා සිරස FM සනරාමරසවනින්. අපේ හාමුදුරුවනේ මේ මොහොතේදී ලංකාවාසී ලෝවාසී සියලු ශ්‍රී ලාංකිකයන් එක්ව අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. අතුරුගිරිය ආර්ය නිකේතනයේ නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍ය මාවරණේ භද්දිය ස්වාමීන් වහන්සේ අද දවසේදී ඔබේ ජීවන ගැටලු ගැන කතා බහ කරන්නට මොරටු විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමයේ ආරාධනෙන් සිරස FM සනරාමරසවනට වැඩම කළේ. අපේ හාමුදුරන්ට අපි සියලුම දෙනා එක්ව নমස්කාර පූර්වක ගෞරවය මේ මොහොතේදී පුද කරමු. මේ යෝජනාවන් තුලින් ඔබට ඊටාවත්ම සාර්ථක උත්කර්ෂවත් අනාගතයක් පූර්ණ වශයෙන්ම ලැබේවා කියලා මේ මොහොතේදී අප ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපි මතක් කරන්නට අවශ්‍යයි මොරටු විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන්, නියෝජ්‍ය උපකුලපතිතුමන්, එවැගේම අංශ ප්‍රධානීන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, සියලුම සහෝදර සහෝදරයන්, එවැගේම විශේෂයෙන්ම මොරටු විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමේ සියලුම සහෝදර සහෝදරයන්වත් ඉතාමත්ම ගෞරවයෙන් අප සිහිපත් කරනවා. ඒත් එක්කම මේ කටයුතු සාර්ථක කරගන්නට අපට විශිෂ්ට සහායක් ලබා දුන්න අපේ සිරස FM නාලිකා ප්‍රධානී සචිත් රත්නායක, එවැගේම සංගීත අධ්‍යක්ෂ නිහාල් වික්‍රමෙදිරිසූරිය මහත්මයාවත්, ඉංජිනේරු අධ්‍යක්ෂ ඇලිස්ටර් මහත්මයාවත්, එවැගේම සියලුම ඉංජිනේරු කාර්ය මණ්ඩලයට, ප්‍රවර්ධන ගිණුම් මානව සම්පත් අංශයේ සියලුම දෙනාට, එවැගේම හැමදාම මේ සිල්ව කටයුතු වලට සහයෝගය අපට ලබා දෙන සිරස FM කාර්ය මණ්ඩලයටත් මේ මොහොතේදී අපේ ප්‍රණාමය පුද කරනවා.